තෙරුවන් සරණයි. අපි මේ පරම සත්‍ය මේ ලෝකයේ තියෙන පරමාර්ථ සත්‍ය. ඒ යටතේ අපි අනිච්චානුපස්සනාව. හැබැයි මේ අපි කතා කරන මේ පරම සත්‍ය කියන්නේ ලෝකෝත්තර භූමිය. ආර්ය භූමිය. මේක හොඳින් අපි ටිකෙන් ටික ක්‍රමානුකූල පැහැදිලි කිරීමක් තමයි මේ කරගෙන යන්නේ. අපි මුලින්ම දර්ශන සමාපත්තිය එතනින් අපි ආවේ. අපි චතුරාර්ය සත්‍ය අපි ඒ හරහා තමයි මේ සියල්ලම වැටලා තියෙන්නේ. අපි සතර සතිපට්ඨානය පැහැදිලි කරගෙන ආවා. ඒ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. ඒ හරහා තමයි ඇතරම රූප වේදනා සංඥා සංඛාර ස්කන්ධය හැදෙන්නේ. ඉතින් ඒ විඳීම් හැඳිනීම් දැන ගැනීම. ඉතින් ඒ විදිහට තමයි සිතක් හැදෙන්නේ. සිතෙන් මිදෙන මගයි නිවන් මග. අපි අරමුණු කරන්නේ අපි අල්ලන ඉලක්කය කුමක්ද? නිවන් මග. එමන නිවන යන කුමක්ද? මේ මොහොතේ මෙහෙ දැන් මේ සිතේ යථාර්ථය අවබෝධය තුළින් මිදීමයි. ඒ නිවන් මග. එලෙසි නෑ. මේකේ මායාවක් තියෙන්නේ. ඒ මායාව අවබෝධ කරගන්නයි අවශ්‍ය වෙන්නේ. ඒ සඳහා ඒක හිතුව කියලා වෙන්නේ නෑ, දැනගත්ත කියලා වෙන්නේ නෑ. හැබැයි මේ දැනගත්ත හුටයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාටයි සත්‍ය ඥානය ඇති හුටයි කෘත්‍ය ඥානය තියෙන. කෘත්‍ය ඥානය ඇති කෙනාටයි කෘතඥානය තියෙන. ඔබ ඉස්සල සත්‍ය ඥානය අවබෝධ කරගන්න ඕනේ. එහෙනම් දර්ශන සමාපත්තිය ඔබට තියෙන්න ඕනේ. එහෙනම් ඔබ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයටයි මේ ධර්ම කිව්වේ ඒකයි. කල්‍යාණ මිත්‍රයා මතමයි ආනන්දය සියල්ලම පවතින්නේ. කල්‍යාණ මිත්‍රයා කියන්නේ බුදුන් වහන්සේ අතරම ලෝකෙට මේ පරම සත්‍ය හෙළි කරන කෙනා. ඒ අනුසාරයෙන් තමයි ඒ ධර්මය අවබෝධ කරගත් සියලුම අය කල්‍යාණ මිත්‍රයන් බවට පත් වෙන්නේ. ධර්මයේ නොදත් කෙනෙක් කල්‍යාණ මිත්‍රෙක් වෙන්නේ නැහැ. ඔබට මිතුරෙක් වෙයි. හැබැයි කල්‍යාණ මිත්‍රයා කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ සත්‍ය අවබෝධ කරගත්ත කෙනා. මෙන්න මේ පණිවිඩේ මේ ලෝ ඇති පරම සත්‍ය පණිවිඩේ යමෙක් ඒ කෙනෙක්ගෙන් ඔබ දන්න කෙනෙක්ගෙන් ඔබට දැනගන්න වෙනවා. එහෙම නැත්නම් ඔබට මහා ඥානයක් තියෙනවා නම් අර උග්ඝරිතන්න විපරිතන්න නෙහිය පදපරම. ඒ උග්ඝරිතන්න විපරිතන්න එක ක්ෂණයෙන් එක පදයක් ඇහිච්ච ගමන් අපිට ඇත්තටම අද කල්යාණ මිත්‍රෙක් වෙලා තියෙනවා මේ ත්‍රිපිටකේ. නමුත් මේ ත්‍රිපිටකයේ තුල බොහොම පරිස්සමින් පරිහරණය කරන්න ඕනේ. මේක දිහා බලලා ඔබ පාට කණ්ණාඩියක් දාගෙන බැලුවොත් අර ඒ පාටින් පේනවා වගේ ඔබට මේ අද විග්‍රහයන් බහුල වශයෙන් තියෙනවා. බුදුන් වහන්සේගේ කාලෙත් මේ වගේ ගැටලු තිබිලා තියෙනවා. බුදුන් වහන්සේගේ ඔය කලහ විවාද සූත්‍රය දිහා බලුවම අපිට තේරෙනවා. ස්වාමීනි එක එක්කෙනා විවිධාකාර විදිහට ධර්මයේ දේශනා කරන මේ හරි කියනවා. ස්වාමීනි අපි නිවැරදිව ධර්මයේ කුමක්ද කියලා කොහොමද අපි අවබෝධ කරගන්නේ? අපි කොහොමද දැනගන්නේ? එතනදිත් බුදුන් වහන්සේ පැහැදිලි දේශනාවක් කරනවා. පැහැදිලිව කිව්වට පිළිගන්න එපා, අහුවට පිළිගන්න එපා, දැක්කත් පිළිගන්න එපා. මම කියනවා කියලා කිව්වත් පිළිගන්න එපා. එතන තියෙනවා මා පිටක සම්පදායයි පිටකේ තියෙනවා කිව්වත් පිළිගන්න එපා. ඒ කියන්නේ මොකද්ද මේ කාරණේ? මේක තමන්ගේ ප්‍රත්‍යක්ෂ ඥානකින් දකින්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ ධර්මයට විනයට ගලපලා බලන්න කියලා. එහෙනම් ඔබ ධර්මය දැනගෙන තියෙන්න ඕනේ. ඔබ දන්න ධර්මයේද නිවැරදි කියන ප්‍රශ්නෙත් ඊගාවට එනවා. දැන් ඒකමනේ මේ බලන්න. ඊට පස්සේ විනයට ගලපලා බලන්න කියනවා. විනය කියන්නේ මොකද්ද? රාග විනය, දේශ විනය, මෝහ විනය. එහෙමනම් ඔබ අසන ධර්මයේ රාගය වැඩි වෙනවා නම්, දේශය වැඩි වෙනවා, මෝහය වැඩි වෙනවා නම් ඔය ධර්මයේ මේ බුද්ධ ධර්මයේ ඒ දේශනේ කවරෙකු හෝ දේශනා කරයි නම් ඒ නිවන් මගට උපනිශ්‍රය වෙන්නේ නැහැ. රාගය වැඩි වෙනවා නම්, දේශය වැඩි වෙනවා නම්, මෝහය වැඩි වෙනවා. ඒකයි විනයට ගලපනවා කියන්නේ. අද ගොඩක් අය සමහරට ධර්ම දේශනා කරනවා. එතකොට අපිට මොකනවාද දැනෙන්නේ? ඒ වෙනින් අපිට දැනෙනවා මේ දිව්‍ය ලෝක යන කතා කරනවා. ඉතින් ඒ ඇවිල්ලා භව තණ්හාව රාගය ඇවිස්සෙන්නේ ඔබේ. ඔබේ ආසාවන් වැඩි වෙනවා. මොකද්ද ලෝකයකට යන්න. අද බොහෝ අය ඔතන හිර වෙලා ඉන්නවා.
ඒ නිවන් මඟ නොවේ. සමහර අය භාවනාවට මොකද්ද ඇල්මක් ඇති කරගෙන භාවනාව ගැනයි කතා කරන්නේ. එයත් අන්තයක්. ඒ නිවන් මඟ නොවේ. සමහර අය සීලය ගැන මහා එතරම් තමයි ඉර වෙලා ඉන්නේ සමහර අය. එයත් නිවන් මඟ නොවේ. එයත් අන්තයක්. සීලයට සිල් රකින්න කෙනෙක් ඉන්න ඕනි. කෙනෙක් ඉන්නවා නම් එතන දෙයක් තියෙනවා. දෙයක් තියෙනවා නම් එතන බාහිර අන්තේ තියෙන්නේ. මේ අන්ත දෙක මැදේ මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. මේක හරි නිවැරදිව වටහා ගන්න ඕනි තරම්. මේ විනයට ගලපනවා කියන කාරණේ. එහෙනම් ඔබ යමක් ධර්මයට අනුගත නම් එය නිස්සරණ මගක් වෙන්න ඕනේ. ඒ ධර්මයේ තුල තියෙන්න ඕනේ නිස්සරණයක්. අත්හරින මගක්. සිතෙන් මිදෙන මගක් නම් අනිවාර්යයෙන් මේක නිවන් මගක්. කවුරුන් හෝ දේශනා කරනවා නම් මේ සිත හැදෙන හැටි, ඒ සිත හැදෙන හැටි අවබෝධ ඥාණයෙන් දැකලා ඒ සත්‍ය අවබෝධ වෙනකොට සිතෙන් මිදෙනවා. ඒ නිවන් මගට දේශන ධර්ම දේශනයක්. ඉතින් අපි පටලවා ගන්න හොඳ නැහැ. සමහර අය සූත්‍ර පිටක ටික අල්ලගෙන ඒක ඔස්සේ යනවා. සමහර අය අභිධර්ම පිටක ටික අල්ලගෙන ඒක ඔස්සේ යනවා. මා පිටක සම්පදාය මේ මොන පිටකෙන් ගියත් ඒ පිටකයේ තුල නෙමෙයි ධර්මයේ තියෙන්නේ. ධර්මයේ තියෙන්නේ ඔබ තුලයි. ඇත්තම කතාව ධර්මයේ කියන්නේ තමන්ගේ සිත, ඒ සිතේ ස්වභාවයෙන් මිදෙන තැනයි ධර්මය කියන්නේ. ධර්මයේ තියෙන්නේ තමන් තුලයි. ධර්මයේ පොත්වල නෙමෙයි තියෙන්නේ. ධර්මයේ කොහෙවත් නෙමෙයි. සමහර අය එක එක භික්ෂුන් වහන්සේලාට වශී වෙලා වගේ කොටු ගාගෙන ඉන්නවා. කොටු ගාන ඒ කොටු වල හිර වෙන අයට මේ ධර්මයේ හිර වෙනවා. කිසිම භික්ෂුන් වහන්සේ නමකට කොටුවක් ගහන්න එපා. හිර වෙන්න එපා. හැම කෙනෙක්ම විවෘතව දකින්න, විවෘතව ධර්මයේම දකින්න. ධර්මයේ තියලා තියෙන ධර්මයේ විතරයි. සෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා බුදුන් වහන්සේ දේශනා කරේ ඒකයි ධර්ම. ධම්මා විනා නත්ති පිතාච මාතා. ධර්මයේ දකින්න ඕනි. ධර්මය කියන්නේ කොහොමද? ධර්මයේ න්‍යාය විවිධාකාර ස්වභාවවලට පෙන්වත හැකි. ඒත් ඔබගේ මට්ටමට අනුව මේ කියන වචනේ ඔබ ගලපන්නේ. මේ වචන පවා ධර්මයට අනුකූල නැහැ. වචන පවා ලෞකිකයි. ලෝකෝත්තර භූමියට මේ වචන භාවිතය කිරීම අසීරුයි. ආර්ය භූමියට ආර්ය පුජ්‍යලයක් වෙනවා නම් ආර්ය පුජ්‍යලය නෑ. ආර්ය ස්වභාවයටපත් වෙනවා නම් පුජ්‍යල භාවයේ මිදුණු තැනයි ආර්ය ස්වභාවය තියෙන්නේ. මහා ඥානකින් මේ කරා යන්නේ. යා යුතු වන්නේ. ඉතින් ඔබ පිරිසුදුවටම මේ ධර්ම දකින්න ඕනි. අද තියෙනවා. අද මේ ධර්ම බොහෝ භික්ෂුන් වහන්සේලා දේශනා කරනවා. බොහෝ අය දේශනා කරනවා. අවබෝධ සමහරලාට වුන් තුල දැනුම නම් අපිට දකින්නවා. තියෙනවා. නැහැ කියන්න බෑ. ඉතින් ඒ අතර පොටිල වගේ භික්ෂුන් වහන්සේලාත් ඉන්නවා. ධර්ම දැනුම තිබුණාට මාර්ගය නැහැ. හැබැයි මේ ධර්මයේ යමෙක් ඒ මාර්ගය තුල යමින් ප්‍රත්‍යක්ෂතාවයෙන් තමයි ඔහුට විනා අද මේ 20 වෙනි සියවසේ තුල කිවීම ලේසි නෑ. ඉදිරිපත් කිරීමවත් ලේසි නෑ. ඒ සත්‍ය ධර්මයේ ඉදිරිපත් කරන්න ඔය පොතක තිබ්බට බෑ. පොතක ඒක දකින්න නුවණක් නෑ. ඒක එන්නේ ප්‍රත්‍යක්ෂ ඥානයකටයි මේක සකස් වෙන්නේ. ඥානයේ තුලින් මේ ධර්මය අද දකින්නවා. දැනෙනවා. විඥානෙ නෙමෙයි. විඥානයේ ස්වභාවය ඔබ දකින්නවා ඒක සිතුවිලි. අන්ත දෙකත් සමගයි විඥානේ තියෙන්නේ. විඥානයේ තියෙන සිත හටගන්නෙම අන්ත දෙකක් එක්කමයි. අපි ගිය පාර දේශනා දිගටම ඉදිරිපත් කරේ හරහමයි. හැබැයි මේ අනිච්චානුපස්සනාව කියන තැනට අපි මේ ඇවිල්ලා තියෙනවා. නමුත් මේ අනිච්චානුපස්සනාවට මේ කියන ගැඹුරු තැනටයි කතා කරන්නේ. එහෙමනම් මේ නවකෙක් නම් ඔබට උපදේශයක් දෙන්න ඕනි. ඒ දර්ශන සමාපත්තියේ සියල්ලම අසාගෙන ඉන්න. ඒ හරහා එනකොට ඔබට ශුන්‍යතා ධර්මය අසාගෙන එන්න. ඒ හරහා ඔබ ඒ පැහැදිලි කිරීම ඔස්සේ විවිධාකාර පැතිකඩයන් ඔබට අසන්න ලැබෙවි. ඒ ඔස්සේ එනකොට ඔබට පරම සත්‍ය කියලා දේශනා මාලාව හම්බ වෙනවා. හැබැයි මේ ඔස්සේ යනකොට ඒ තියෙන ශුන්‍යතාවය තුලයි නාමෙන් රූපයෙන් මිදුණු තැන, බාහිරාන්තයෙන් මිදුණු තැන, අභ්‍යන්තරාන්තයෙන් මිදුණු තැන, අජ්ජත් බහිද්ධා කියන තැනින්
මධ්‍යේ ඥානං කියන තැනට ආවොත් මධ්‍යම ප්‍රතිපදාවට අන්නේ මධ්‍යම ප්‍රතිපදාව තමයි ආර්ය භූමිය. ආර්ය භූමිය තුල පුජ්‍යලයක් නැහැ. පුජ්‍යල භාවයේ මිදෙනවා සිතුවිලි වලින් මිදෙන භූමි තනින්. සිතුවිලි වලයි පුජ්‍යලයක් ඉන්නේ. අන්තයක් තියෙනවා බාහිර දෙයක් හටගන්නේ සිතුවිලි. බාහිර දේවල් නැහැ කියන තැනට ඇවිල්ලා ඒ බාහිර දේවල් උස් සම්තික්‍රමණය කරලා එතනින් සිත මිදිලයි ආර්ය ස්වභාවයටපත් වෙන්නේ. මේ දියුණුම අවස්ථාවක් පැහැදිලි කරන්නේ. හැබැයි මේක ඔබට ඇසිය හැකි. හැබැයි ඔබට ඒක දැනුමක් වෙනවා. ඔව් වැදගත් පර්තෝഘോഷය. මේ දැනුමත් වැදගත්. ඒක නිසා අසන්න. දැනගන්න. ඔබට වැටහෙන්නේ නැති වුණොත් නැවත නොහැටෙන කාරණා සකස් කරගෙන මෙතනට එනකොට මේ කාරණා වැටහෙන්න ගනි. නොහැටීම අපගේ දෝෂයක් නෙවෙයි. අපි උත්සාහ කරනවා අපට හැකි අයුරින් ඒ සත්‍යම ඔබට ඉදිරිපත් කරන්න. අප යමක් සත්‍යව දකීද සත්‍යව අවබෝධ කරගත්තද ප්‍රත්‍යක්ෂද ඒ දෙයමයි අපි කතා කරන්නේ. හැබැයි ඒක වචනින් කියමින් තාම අසීරුයි. ඒක නිසා මේ උත්සාහය කවුරු හරි යමෙක් කියනවා නම් ඒ අඩුපාඩු තියෙන්න පුළුවන්. අපි නිහතමානී වෙනවා. ඇයි මේ වචන ඉදිරිපත් කිරීම පවා අපහසුයි. මේ වචන තියෙන ලෞකිකයේ තුල පෘථග්ජන භූමියේ අපි කතා කරන්නේ ලෝකෝත්තර භූමියේ. කොහොමද මේ අන්ත වලින් හැදුණු භාෂාවකින් අන්ත නැති කතාවක් කතා කරන්නේ? කොහොමද ඔබේ සිතින් ඔබේ සිත මිදෙන හැටි කතා කරන්නේ? ඔබේ සිතේ ඒකේ කැමැත්තෙන් සිත මේ මොහොතේ ඔබේ සිතේ මිදෙන කැමති වේද? බොහොම කලාතුරකින් එවැනි අය ඉන්නේ. එවැනි අයට මේක ඊටාම අමෘතය වගේ වෙනවා. ඔවුන් පස්චිම බයිකයි. අපි කතාව පස්සේ කතා කරමු. ඒ අතර ඔබට හැමෝටම මේ ඇහෙන්නේ ඔබේ යම් සකස් වීමක් තියෙනවා මේ ලෝක ධාතුව තුළ. ඒ සකස් වීම ඔබට සුදුසුකමක් තියෙනවා මේ මග යන්න. ඒක නිසා මේ ලේසියෙන් ඇහෙන දහමක් නෙමෙයි. මේක නිර්වුල්ල ග්‍රහණය කරගන්න. මේ ඊටාම ගැඹුරු දහමක් දේශනා කරන්නේ. මේ ලෝකයේ සම්මතය තුල නැති දෙයක් මේ දේශනා කරන්නේ. සම්මතය කියන්නේ මිනිසුන් හදාගත්ත සම්මුති ප්‍රඥප්ති වලට අදාළ නැහැ මේ කතා කරන දහම. ඒ සම්මුති ප්‍රඥප්ති වලින් මිනිසුන් විසින් හදාගෙන මිනිසුන් සකස් කරගත්ත දේ සකස් කරගත්ත සංඛාරා සිතුවිලි වලට අයිති දේ. ඉම් බහැර දේ ඉම් මිදුණු දේ ආධ්‍යාත්මික පැත්තේ ලෝකෝත්තර භූමියේ දේ. මේ සමහර වෙලාවට ලෞකික භූමියේ කෙනෙක්ට දරා ගන්න බැරි වෙන්නත් පුළුවන්. බුදුන් වහන්සේ පවා දේශනා කරනවා මහණෙනි මම යමක් ලෞකික භූමියේ පෘථග්ජන පුහුදුන් මරුන් බමුන් මිනිසුන් ඇති අයට දේශනා කරයිද? භූමියේ යමක් දේශනා කරයිද? ලෝකෝත්තර භූමියේ සියල්ලම අසත්‍යයක් බවට පත් වෙනවා. ඒ වගේම මහණෙනි මම ලෝකෝත්තර භූමියේ යමක් දේශනා කරයිද? ලෞකික භූමියට පෘථග්ජන පුහුදුන් භූමියට ඒ සියල්ලම අසත්‍යයක් බවට පත් වෙනවා. ඒක නිසා ගැටෙන්න යන්න එපා. ඔබේ මට්ටම ඔබගේ සිතුවිලි ඔබ සිතේ ඇති ඒ සත්‍ය අවබෝධයේ මට්ටම් තියෙනවා. ඔබට ඉහළ ඒ පරම සත්‍යම ඇසිලා නැති වෙන්න පුළුවන්. ඒක නිසා ඔබ ප්‍රතික්ෂේප කරන්නත් එපා, ගැටෙන්නත් එපා, සත්‍යම හොයන්න. පරමාර්ථ සත්‍ය, පරම සත්‍ය ලෝකයේ ඇත්තේ එකම සත්‍යයි. අන්නේ සත්‍ය හොයන ගමනක යන්න. ඔබ නිවන් දකින්නවා කියන එකත් නෙමෙයි වචනේ වෙන්න ඕනේ. වචනේ තියෙන්න ඕනි ඔබ තුල සිතුවිල්ලෙන් පවා සත්‍ය දැනගෙනයි මම මැරිය යුත්තේ. මැරෙන්න පවා ඔබ මරණයක් ගැන කතා කරනවා නම් ඒ මරණය පවා ඔබට හමු වෙන්නේ. ඔබ කැමතිද අන්ධෙක් වගේ මේ ලෝකයේ ඇස් නොපෙනෙන අන්ධෙක් වගේ ඉඳලා අන්ධෙක් වගේ මැරිලා යන්න? ඇස් දෙක තිබිලත් ඔබ ඇස් දෙක අරින්න නැතුව ඉඳලා මැරෙන කෙනෙක් වගේ. අන්නේ වගේ ලෝකේ සත්‍ය නොදැක ඔබ කැමතිද ලෝකෙන් සමුගන්න? එහෙනම් ඔබට හැඟීමක් එනව නේද? අනේ මං දන්නේ නෑ ඇත්තක් මේ ලෝකේ තියෙන සත්‍ය කුමක්ද? කුමක්ද මේ පරම සත්‍ය? අන්නේ
ඔබට තියෙන ඒ අයිතිය, ඒ සසරින් මිදෙන්න ඔබට තියෙන අයිතිය, ඔබේ දුකෙන් මිදෙන්න ඔබට තියෙන අයිතිය කිසිවෙකුට පැහැරගත නොහැකි. එක්වර ඔබට අසන්නට නොලැබෙන්න පුළුවන්. ඒකටත් ඔබගේ සුදුසු ස්වභාවය මේ ලෝක ධාතු තුල සකස් වෙන්න ඕනේ. එහෙනම් මේ සත්තුන්ට, මේ තිරිහන් ලෝකෙට, මේ විවිධාකාර ස්තරවලට මේක සත්‍ය අවබෝධ නොවෙන්නේ ඇයි? ඔවුන්ට මේ විඥාන ධාතු මනුස්ස ශරීරවල පිහිටලා ඒ කියන ඉන්ද්‍රයන් හරහා ග්‍රහණය නොවන නිසා. මේ මනුස්ස ධාතුව තුල තියෙන මේ විඥාන ධාතුවේ ස්වභාවය අති විශිෂ්ටයි. දැන් අපි සුනකෙක් ගමු. සුනකයාට පුළුවන් ද මේ සත්‍ය අවබෝධ කරගන්න? ඇයි ඔහුටත් තියෙනවා ද්වේෂය. ඔහුටත් තියෙනවා රාගය. ඔහුටත් තියෙනවා ද්වේෂය. ඒත් ඔහුට බෑ සත්‍ය අවබෝධ කරගන්න. ඇයි? සුනකයාට මේ දියුණු චින්තන ශක්තිය නැහැ. මේ නිසා මනුස්ස ආත්මේ වටිනාකම බුදුන් වහන්සේ මහා විශාල ආයුරින් දේශනා කරනවා. කන කැස්බෑවෙක් ඉන්නේ මහ මුහුදේ. විය සිදුරක් කියන්නේ කරත්තරෝතයක්. මේ උපමාව බුදුන් වහන්සේ ඉදිරිපත් කරන උපමාව මිනිස්සෙක් වෙලා ඉපදිලා මේ ධර්මයේ ඇහෙන්න තියෙන ඒ අවස්ථාවේ දුර්ලභත්වය පෙන්නනවා. මේ ලෝකයේ ඉන්න යම් මේ තුන් භූමියම තුන් ලෝකෙම බොහොම සුළු පිරිසකටක් මේක ඇහෙන්නේ කියන එක පෙන්නන උපමාවක් පෙන්නනවා. කරත්තයක් කැඩිලා ඒ කරත්තේ රෝදේ ගඟකට වැටිලා ඒ ගඟ දිගේ ගහගෙන ගිහිල්ලා මුහුදට වැටිලා ඒ මහා මුහුද තුල ඒ කරත්ත රෝදේ අමාවක දවසක් තියෙන්නේ කලාතුරකින්. අමාවක දවසක ඒ කරත්ත රෝදේ විය සිදුරෙන් අර කන කැස්බෑවෙක්, එක ඇහැක් තියෙන කැස්බෑවෙක්, කන කැස්බෑවෙක් අර මුහුදේ ඉඳලා අර විය සිදුරෙන් අහස දකින්න තරම් කොයිතරම් කලාතුරකින්ද ඔහොම සිද්ධියක් වෙන්න පුළුවන්. කරත්ත රෝදයක් ගඟකට වැටිලා ওই ගඟ දිගේ ගහගෙන ගිහිල්ලා මුහුදට වැටිලා මහා මුහුදේදී අමාවක දවසක අර විය සිදුරෙන් අර මහා මුහුදේ ඉන්න කැස්බෑව මේ අමාවක දවසක අහස දකින්න එක අතිශයින් දුර්ලභයි. විය නොහැකි තරම් ලක්ෂ කෝටි වාරයකට එකයි. එහෙමත් හිතා ගන්න බෑ. ඒ තරම් මේක දුර්ලභයි. දුර්ලභෝ පරම සත්‍යෝ. පරම සත්‍ය ඊටාම දුර්ලභයි. මේ ලෝකේ දුර්ලභම දේ මේකයි. පරම සත්‍යයි. ආත්ම කෝටි ප්‍රකෝටි අසංකේය කල්ප මේ බුදුන් වහන්සේ මේ වචන කතා කරන්නේ, මේ වචනවල තියෙන මහා ගැඹුර ඇත්තට මේ වචන නෙමෙයි මේවා. මේ උපමා කියන්නේ තනිකරම. මේ උපමාවල මහා ගැඹුරක් තියෙනවා. ඔබට වෙන දේ ඔබ දන්නවද මරණින් පස්සේ? ඔබ මරණයක් ගැන කතා කරනවා. ඔබට මොකද වෙන්නේ ඊගාවට? බුදුන් වහන්සේ මේ ගෝර සසරක් ගැන කතා කරනවා. අපිට මේ ලෝකෙ පේනවා, සත්තු පේනවා, එක එක දේවල් පේනවා. සත්තු බලාගෙන ඉඳිසව සතුන්ගේ කෑලි කඩාගෙන කනවා පේනවා. සත්තු වේදනාවෙන් කෑ ගහනවා පේනවා. කුණු වෙවි මැරෙනවා, පස්සගාත කුණු වෙලා ඔහේ දුක් විඳිනවා. අපිට මේ මහා මිනිස්සු පවා එහෙමයි. මිනිස්සු පවා පුදුම විදිහට අපිට පේනවා, තැලෙනවා, පොඩි වෙනවා, විඳිනවා, විඳවනවා. මොකද්ද මහා අඳෝනාවක් මුළු ලෝකෙම දැනෙන්නේ නැද්ද ඔබට? ඔකෙ මිදීම මොකද්ද? බුදුන් වහන්සේ මේ හොයන්නේ දුකෙන් මිදෙන මගක්. නැතු මේ ස්වර්ගයට යන මගක් නෙමෙයි. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා මේ සියලු බුදුවරු හොයලා තියෙන දුකින් මිදෙන මගක්. ලෝක සත්වයාට දුකෙන් මිදෙන මගක්. ඒ මහා දුක දැකලා මහා කරුණාවක් ඇති වෙලා මේ පරම සත්‍ය වෙනුවෙන් ඇටලේ මස් දිය වෙනකන් වෙහෙසෙනවා. ඒ වෙහෙසිලා හොයාගත්ත ඒ නිදානේ කුමක්ද? ඒ මහා ධනෙ කුමක්ද? පරමාර්ථ සත්‍ය. පරම සත්‍යයි. දෙමව්පියෝ ජීවිත කාලේ දුක් විඳලා එකතු කරපු ධනෙ
දරුවට දුන්නාම මේ දරුවා කුඩු ගහලා ඒක විනාශ කරනවා නම් මොකද කියන්නේ? අර පරමාර්ථ සත්‍ය හොයලා මේ ලෞතුරු බුදු කෙනෙක් පහළ වෙලා මේක ලෝකෙට හෙළි කළා මේ මිනිස්සු කුඩු කාර්යය වගේ මේකට අපහාස කර මේකට එක එක ඒවා කරනවා නම් මොකද්ද දෙන උත්තරේ? අර උපමාවට ගැලපෙන්නේ නැද්ද? දෙමව්පියෝ ජීවිත කාලෙම දුක් විඳලා දෙන දෑවැද්ද? අරයකා කුඩු ගහලා එක ෂණයෙන් විනාශ කරනවා නම් බුදුන් වහන්සේ සාර අසංඛේය කල්පලක්ෂ පෙරම් පුරලා හොයාගත්ත මේ පරම සත්‍ය මේ මිනිසුන්ට ඕනේ නැත්තම් බුදුන් වහන්සේ ලෝකෙට දෙන දෑවැද්ද නේද මේ? අර දෙමව්පියෝ දරුවට දෙන දෑවැද්ද වගේ නේද? ඒකේ දරුවට අගේ නෑ. ඒක තමයි කුඩුකාරයාගේ ස්වභාවය. ඇබ්බැහි වෙලා විඳීමට සැපට ඇබ්බැහි වෙලා සැප හොයනවා කුඩුකාරයා. අද මිනිස්සුත් ඒක නෙමෙයිද කරන්නේ? මිනිස්සු නොදන්න සැපයක් හොයනවා. අර කුඩුකාරයෝ වගේ. සත්‍ය ලෝකයේ මිනිස්සුත් කුඩුකාරයෝ වගේ. මත් වෙවි ඉන්නවා හීන දැක දැක එක එක ඒවා හොය හොය. භෞතික බඩු මුට්ටු වලින් මොකද්ද බොළඳ සුවයක් විඳිනවා. ඊගාවට වෙන දේ වුන් දන්නෙත් නැහැ. ඔවුන් මේ පුංචි අවුරුදු 50කට 60කට තමයි ඔවුන්ගේ අනාගතේ. නමුත් බුදුන් වහන්සේ සාර අසංකීය කල්පලක්ෂ ගණන් කතා කරා. මේ විශ්ව ලෝක ධාතු ගැන කතා කරා. මේ එක ජීවිතයක් ගැන නෙමෙයි. මේ පුංචි කාලයකට සැපයක් මොකටද අපිට? ඒකද වටින්නේ. එහෙනම් ඉතින් හොරේ කොරකම් කළා හරි සැප වින්දට කමන්නේ. ඊට පස්සේ මොනව වෙනවද කියලා හොරා දන්නෙත් නැහැ. මංකොල්ලකාරයෝ ඔක්කොම එකයි. උන් කරන්නේ සැප හොයන්නේ ඉතින් උංගාව සල්ලි නැති හින්දා තියෙන එකෙක්ගෙන් ගන්නවා. ඉතින් ඌට සැප ඕන වෙලා. දෝකද? ඌ මේ ජීවිතේ කරන දෙයින් ඌ කොච්චර දුකකට වැටෙනවද? ඌට කොයිතරම් කාලයක් විඳවන්න වෙනවද කියලා බුදුන් වහන්සේ පෙන්නනවා. කර්මයේ තුල බුදුන් වහන්සේ කර්මයේ පෙන්නන තැනේදී පෙන්නනවා එක එළුවෙක්ගේ බෙල්ල කැපුවත් 500 වාරක් ඔබ මෙරි මෙරි ඉපදෙනවා කියලා එළුවෙක් වෙලා බෙල්ල කැපි කැපි. විපාකේ අපරිමිතයි කියලා පෙන්නනවා. අපි කරන පුංචි එක බොරුවෙන් මහා විශාල දෙයක් සිද්ධ වෙනවා. ඉතින් මේක කර්මය ගැන කතා කරන තැන ඒක ඇවිල්ලා මේ අපි කතා කරන භූමිය නෙමෙයි. කර්මඵල භූමිය ඇවිල්ලා ලෞකික භූමිය තුල අපි කතා කරන්නේ. අන්තයක් තියෙනවා කර්මයේ තුල. අන්තයේ තියෙන තැනයි ඒක සිතුවිලි තියෙන තැනයි පු탁ජන භූමිය තැනයි අපි කතා කරන්නේ. ඒ තුලයි සසරක් ගැනත් අපි කතා කරන්නේ. නමුත් අපි කතා කරන්නේ මේ මොහොතේදී ලෝතුරු භූමිය ගැන. ලෝකෝත්තර භූමිය ගැන. අපි ඒ ටික මෙතනට ආවේ අර ටික පැහැදිලි කරගෙනයි. ඉතින් බොහොම පරිස්සමෙන් මේ ධහම ග්‍රහණය කරගන්න. සමහර විට මේ කියන ඒවා මේ මනසට ඔබේ මනස ඔබ කිසිදා බලාපොරොත්තු නොවුණු දෙයක්. එයි සත්‍ය. මේ ප්‍රකාශ කරන පරම සත්‍ය නම් ඒක පරම සත්‍ය විය යුතුමයි. පරම සත්‍ය නම් ඒක පෙරනසූ දහමක්. පුබ්බේ අනුසතේසු ධම්මේසු. මහණෙනි මම නුඹට පෙර නොඇසූ දහමක්, පෙර නොඇසූ විරූ දහමක් මේ දේශනා කරන්නේ. බුදුන් වහන්සේ කියන්නේ. ඒ කිසිදා නොඇසූ දහමක් මේ දේශනා කරන්නේ. මේක අති විශිෂ්ටයි. අවබෝධ කර ගැනීම ඔබේ කාර්යයක්. ඉතින් අපි මේ සිතෙන් මිදෙන මගක් තමයි කවුරු හරි කෙනෙක් ඒ සත්‍ය ධර්මයේ දේශනා කරනවා නම් විය යුත්තේ ඒ හොඳින් දකින්න. මනෝපුබ්බංගමා ධම්මා කියන වගේම මේ මනසමයි සියල්ලටම මුල් වෙන්නේ. චිත්තේන නියති ලෝකේ කියන වගේ බුදුන් වහන්සේ ලෝකේ පනවන්නේ බාහිරෙන් නෙමෙයි. රෝහිතක්ට බාහිරෙන් නිවන් දකින්න බාහිරෙන් ලෝකේ අන්තය හොයාගෙන ගියා. නමුත් බුදුන් වහන්සේ කිව්වා රෝහිත බාහිරෙන් නෙමෙයි සිත ඇතුළෙනුයි ලෝකේ කෙලවර දැකිය හැක්කේ. ඒක තමයි පරම සත්‍ය. එහෙමනම් සිතේ ලෝකේ හැදෙන්නේ බාහිරේ ප්‍රතිබිම්බයක්මයි සිත කියන්නේ. එහෙමනම් සබහාදහම බාහිරේ සබහාදහමේ ප්‍රතිබිම්බයේ සිත අපි ගියවර දේශනේ මේ හරහා ඉදිරිපත් කළා. ඉතින් සත්‍ය දකින්න සිත
සියලු සිතුවිලි හැදෙන හැටි යථා ආකාරයෙන් දකින්න තැන යථා භූත ඥානෙ පහළවන තැන. එයයි යථා භූත ඥානෙ කියන්නේ. ඒ සියල්ලම යථාර්ථයේ දකින්න තැන. සිතුවිලි වලින් මිදෙනවා. ඒ සිතුවිලි වලින් මිදුණු තැන සියලු සිතුවිලි වලින් මිදුණු මනසින් නික්මුණු තැන ඒ මම කියන සිතුවිල්ලත් නැති වෙලා යනවා. අන්නේ කෙනාට සිතුවිලි තුල සිර වුණු ලෝකය අතහැරෙනවා. අන්නේ කෙනාට ශුන්‍යතා විහරණය හමු වෙනවා. සිතුවිල්ලක් ඉපද නිරුද්ධ වන තැන හිස් ස්වභාවය හමු වෙනවා. ඒ මොහොතට සිත අවදි වෙනවා කිව්වත් නිවැරදි. වර්තමානයේ තුල සතිය පිහිටනවා කිව්වත් නිවැරදි. මේ මොහොත මේ මොන විදිහකින් කිව්වත් කියවෙන්නේ එකම කාරණයයි. මානසිකාර නැති සිතුවිලි නැති තැනක් මේ සිතෙහි පවතිනවා. ඔබ යම් සමත කමඨහනකට සිත තබාගෙන සිතත් සිතුවිලි දකිමින් අත්හරිමින් යම් භාවනා කමඨහනකට සිත තබාගෙන සිත අත්හරිමින් යන විට යම් මොහතක ඔබට මෙය හමු වේවි. ඒ වගේම ඒ දර්ශන සමාපත්තිය ඔබ දැන් අපි කතා කරපු දේ ඔබ දර්ශන සමාපත්තිය නැතුවත් අද බොහෝ අය මේ ශුන්්‍යතාවයක් ගැන කතා කරනවා. ඒ ඉද බික්කවේ බික්කු මේ සංසනේ දෙයක් නෙමෙයි. නිවන් මගට අයිති දෙයක්ුත් නෙමෙයි. ඒ කෙනා ඒ මගින් නම් නිවන් දකින්න ලැබෙන්නේ නැහැ. නිවන යනු මේ ශුන්‍යතාවයත් නොවේ. නිවන යනු ඒ දර්ශනය සහ ඒ සත්‍ය ඥානය ඇති කෙනාට හමු වෙන දෙයක්. එහෙමනම් මෙහි වැදගත් වෙන්නේ මේක සංකිතේ නිබ්බිදාය අවබෝධයෙන් නිවන් මඟ කියන්නේ. ඒක නිසා දර්ශන සමාපත්තිය හා සත්‍ය ඥානෙ මේ මාර්ගය තුල ඇත්තටම කියනවා නම් මේ මාර්ගය තුල විශාල කාර්යයක් එතනදී සිද්ධ වෙනවා. සබ්බවස සූත්‍රය තුල සබ්බ කියන්නේ සියලු ආශ්‍රව ශේකන සූත්‍රයේ ශීනාශ්‍රව රහතන් වහන්සේ නමක් බිහි වෙන හැටි බුදුන් වහන්සේ එතනදී මනාව පැහැදිලි කරලා තියෙනවා. එතනදී 7 වෙනි ස්ථානයේදී තමයි භාවනාව පනවලා තියෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගත්තත් 7 වෙනි ස්ථානය තමයි මේ භාවනාවට යොමු වෙන ස්ථාන අන්තිමටමයි තියෙන්නේ. ඉන්ද්‍රිය ධර්ම ගත්තත් අන්තිමටම තමයි සමාධි ඒව කතා කරන්නේ. ඒ වගේම බොජ්ජංග ධර්ම ගත්තත් අවසානයේදී තමයි ඔය භාවනාව තැන සම්බන්ධ වෙන්නේ. හැබැයි මුල් අවස්ථාව තියෙන්නේ භාවනාවම මාතෘකාව කරගෙන නෙමෙයි. ඒක නිසා යමෙක් මේ ධහමට එනවා නම් ඔව් ඉස්සලම භාවනාව නෙමෙයි කළ යුත්තේ. ධර්මය අවබෝධ කරගත යුතුයි, ධර්මයේ සොයාගත යුතුයි, ධර්මයේ ශ්‍රවණය කළ යුතුයි, දර්ශන සමාපත්තියට පත්විය යුතුයි. දර්ශන සමාපත්තිය නිකම්ම පාත් වෙන එකක් නෙමෙයි. ඒ ඔබ විසින්ම ව්‍යායාමකින් උත්සාහකින් චන්දං ජනේති වායු විරියං ආරහති චිත්තං පග්ගඤ්ඤාති පජාති කියන අන්නේ මහා වීරයක් ඇතුව තමයි යමෙක් මේ ආරද්ධ වීරය තුලින් තමයි මේ දහම් මගට ප්‍රවේශ වෙන්නේ. ඉතින් පටලව ගන්න එපා. මහා මුනිවරු වගේ සමහරු කතා කරන්නේ, සමහරු මහා පට්ටම් ගොඩාක් ගහගෙන මහා උපාධි පට්ටම් වලින් කතා කරන්නේ. නමුත් ඒ කිසිම දෙයක් නැහැ මේ මාර්ගයේ නිවන් මඟ ප්‍රත්‍යක්ෂතාවයේ ඒ නිවන් දකින්න තැන කිසිදු ඒ මානීය අදහස් වලට ඉඩ නැහැ. මේකට ප්‍රඥාව කියන්නේ මේ සිතින් මිදෙන දකින්න එකයි. ඒ වගේම ඥාන කියන්නේ මේ ඔය තියෙන සේරම මානීය අදහස් වලින් මිදුණු තැනයි ඔබට හම්බ වෙන්නේ. ඒක නිසා ඔබගේ දැනුමවත් මේකට අදාළ නැහැ. දැනුම කියන එකත් නිවන වාහන නීවරණයක්. නිවන වැහෙනවා. දැනුම කියන එක තුලිනුත් නිවන වැහෙනවා. ඒක නිසා මේ අවබෝධය අවශ්‍යයි. අවබෝධයට ඔබගේ යම්කිසි ඒ කරා යාමට ඒ අසා දැනගෙන යම්කිසි මාර්ගයේ සකස් කරගෙන ලිපිනය දැනගෙන අර මාවතට ප්‍රවේශ වීම වගේ දෙයක් මේකේ තියෙනවා. ඉතින් ඒ නිසා ඒ තුල තමයි මේ වැඩි කොටසක්ම තියෙන්නේ. දර්ශන සමාපatti එහෙම නැත්නම් සත්‍ය ඥානෙ. සත්‍ය ඥානෙ තියෙන කෙනාටයි එහෙමනම් කරන්න දෙයක් තියෙන්නේ කෘත්‍ය ඥානෙ. ඉතින් මේ භාවනාව කිව්වමත් සතර ඉරියව්වෙම බුදුන් වහන්සේ පනවන භාවනාව සමත විපස්සනා දෙකටම ආйти යුගන්ධන් වශයෙන් වැඩෙන මේ නිවන් මගක් මේකේ ශුන්‍යතාවය තුළ සිද්ධ වෙනවා. ශුන්‍යතාවය තුළ සතර ඉරියව්වෙම මේ කියන කටයුතු සිද්ධ වෙනවා. ඉතින් අපි කතා කරන තැන ඇත්තටම ශුන්‍යතා විහරණය තුළ ඔබ කරනවා නෙමෙයි ඕගතරණ සූත්‍රය තුළ පැහැදිලි කරන කාරණා ටිකයි තියෙන්නේ. ශුන්‍යතාවයට පැමිණි කෙනාට
සිතුවිලි වලින් මිදලායි තියෙන්නේ. අන්ත දෙකෙන් මිදලායි ඉන්නේ. එහෙනම් ඒක අනාගාමී භූමිය. අපි මේ කතා කරන්නේ ඇත්තයි සත්‍යයි. මේ ආර්ය භූමිය. ඉතින් මේ ගැඹුරුම තැන මෙතනදී ඇත්තටම මේ පුජ්‍යලයක් නැහැ. මෙතන සබහාදහමට න්‍යායයටයි සියල්ල සිද්ධ වෙන්නේ. අපි අනිච්චානුපස්සනාව ඉදිරිපත් කරන්නේ ඒ විමෝචයන් චිත්තං කියන තැනින්. විමෝචයන් චිත්තං කියන්නේ සිතින් මිදුණු තැන. එතනට ඔබ එන්න ඕනි. ඒ චිත්ත විසුද්ධිය ඇති තැනයි මේ කතා කරන්නේ. ඉතින් ඔබ දන්නවා ditthi විසුද්ධිය, සීල විසුද්ධිය, ditthi විසුද්ධිය, චිත්ත විසුද්ධිය මේ කතා කරන තැන් තියෙනවා. මේ මාතෘකාව. අපි වෙන විදිහකින් කියනවා නම් උද්‍යව ඥානය හරහා යන්නේ. ඒ හරහායි මේ කටයුතු තියෙන්නේ භංග ඥාන, බහ ඥාන, බාටුපට්ඨාන, මේ සංකාර උපේක්ෂා ඥාන මේ උද්‍යව ඥාන ගැන කතා කරන ශුන්‍යතාවයේ තුල ඔබ කරන දෙයක් නැහැ. ඕගතරණ සූත්‍රයේ වැදගත්කම ඒකයි. එතන ඔබ පීනනවත් නොවේ. ඔබ ඒ කියන්නේ දඟලනවත් නොවේ. ඔබ නිශ්චල වුණත් ගිලෙනවා. ඕගේ කියන්නේ සැඩපහර. සැඩපහර තුල යමෙක් ඕග තරණය කරනවා නම් ඔහු දැඟලුවොත් මොකද වෙන්නේ? වතුරට වැටුණු කෙනෙක් ගිලෙනවා. ඒ වගේම ඔහු නිශ්චලව හිටියොත් මොකද වෙන්නේ? වතුරට වැටුණු කෙනෙක් ඒත් ගිලෙනවා. ඒක නිසා දැඟලන්නෙත් නැහැ, නිශ්චල වෙන්නෙත් නැහැ. නමුත් මෙතන යමක් සිද්ධ වෙනවා. හැබැයි කරනවත් නෙමෙයි, නොකරනවත් නෙමෙයි. මේක හරි ගැඹුරුයි මේ කතාව. ඒක නිසා අපි දිගටම එනවා මෙම කියාගෙන ඒ පරමාර්ථ සත්‍ය කියන දේශනාව අපි ඉදිරිපත් කළේ ශුන්‍යතාවයේ පස්සේ. ඒ ශුන්‍යතාවයෙන් පස්සේ අනිච්චානුපස්සී විහරණය කියලා කියන්නේ කරනව නෙමෙයි. භාවනාවක් තමයි මෙතන සිද්ධ වෙනවා. නමුත් ඒක සබහාදාමෙන් න්‍යායකටයි සිද්ධ වෙන්නේ. ඒ ඔබ පරතව ഘോഷයෙන් ගත්ත අර දර්ශන සමාපත්තියෙන් තමයි එතන තමයි මෙතන තියෙන බීජ මූලය තියෙන්නේ. මෙතනට අවශ්‍ය කරන අර මිරිස් පැලයක් වැවෙන්න වතුර පෝර දානවා වගේ මේ අනිච්චානුපස්සී විහරණයට අවශ්‍ය සියල්ලම වැටෙන්නේ සත්‍ය ඥානය තුලදී. මේ අවබෝධ ඥානය තුල සිද්ධ වෙන දෙයක්. දැන් මෙතනදී වෙන්නේ කටයුත්ත සිද්ධ වෙනවා. ක්‍රියාව සිද්ධ වෙනවා. ඒ කියන්නේ මෙතන ආශ්‍රෝෂය වෙනවා. අපි මේ උදාහරණයක් පෙන්නුවා මීට කලින් පටිනිස්සග්ගානුපස්සී දේශනා මාලාවක් තියෙනවා ඔබ අසා බලන්න. ඒ තුල තියෙනවා මේ උදාහරණ ටික. වාහනයක් අධිවේගයේ මාර්ගයේ යනවනම් ඒ වාහනේ යනවට අමතරව තව දෙයක් සිද්ධ වෙනවා. අන්නේ දේ කුමක්ද? ඒ වාහනේ පෙට්‍රල් ඉවර වෙනවා. යම් මොහතක පෙට්‍රල් ඉවර වුණොත් මොකද වෙන්නේ? වාහනේ ගමන ඉවර වෙනවා. දැන් මේ සසර ගමන ඉවර වෙන්නේ ඔන්න ඔය විදිහටයි. ඒ කියන්නේ ආශ්‍රව කෙලෙස් තියෙනකම් වාහනේ දුවනවා. ඒක තමයි කෙලෙස් තමයි පෙට්‍රල්. පෙට්‍රල් ටික ඉවර වෙනවා කියන්නේ ආශ්‍රව කෙලෙස් ෂය වෙනවා. කෙලෙස් නැත්තම් මොනවද තියෙන්නේ? එතකොට ඔබට ද්වේෂයක්, රාගයක් මුකුත් නැහැ. රාග දේශ මොහ නැති තැන විතරාගී විතදේශී අර ආශ්‍රව කෙලෙස් ෂය වුණු තැන ශීනාශ්‍රව රහතන් වහන්සේ නමක් බිහි වෙනවා. රහ නැති තැනයි රහත් භාවයේ තියෙන්නේ. අරහත් භාවයේ අරහත් දජේ කියලා ඔය මොන වචන කිව්වත් මෙතන තියෙන්නේ ආශ්‍රව කෙලෙස් ෂය වුණු තැනයි. ඉතින් මේ මග ඔස්සේ තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. මානේ මමයා පුජ්‍යලයා කෙනා ඒ මානීය හැඟීම් කෙලෙස්මයි. මේක දකින්න තියෙන දර්ශකේ හොඳට පේනවා. මානේ නැති තැනයි ඒ ඔබ දස සංයෝජන දැක්කොත් ඕරම්භාගිය සංයෝජන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික ඔය ටික යනවා. ඔය ටික යනවා ඕරම්භාගිය සංයෝජන. ඊට පස්සේ යනවා උද්දම්භාගිය සංයෝජන. මේ සංයෝජන කියන්නේ සංයෝජන බැමි කෙලෙස් බැමි සසර බඳින බැමි සංයෝජන කියන්නේ. දැන් අතන උද්දම්භාගිය සංයෝජන කියනකොට මේ සිතින් මිදුණු තැනත් සංයෝජන තියෙන බව පෙන්වනවා. ශුන්‍යතාවයේ තුලත් ඒ කියන්නේ ඔබ නිවන් දැකලා නැහැ. සමහරු දිව්‍ය ලෝක යන්න කැමති, සමහරු සදා අමරණීයත්වයට කැමති, සමහරු එහෙම කියනවනේ. අන්නේ තමයි කෙලෙස්. ඒ කියන්නේ නිවන් දැකලා නැහැ කියන එකයි. ඒකක්වත් නෙමෙයි නිවන කියන්නේ. දැන් ඔය කියන්නේ උද්දම්භාගිය සංයෝජන ගැන. එතනටත් අල්මක් තියෙනවා. ඒ කියන්නේ එතනත් මාන්නේ තියෙනවා. මම ඉන්නවා. ඇයි මම තමයි දිවි ලෝක යන්නේ. මම තමයි දැන් ස්වර්ගයට යන්නේ.
මම තමයි සදා අමරණීය වෙන්නේ. ඔතන තියෙන්නේ මාන්නෙමයි. සිතුවිලි වලින් මිදුණු තැන මේ කියන තැනත් සිතුවිලි නැති වුණත් ඒ තියෙන මේ ස්වභාවය ආශ්‍රව කෙලස් තියෙනවා කියලා පෙන්නනවා. ඒ කියන්නේ ඔබ දන්නවා සුද්ධාවාස ගත්තත් ඔය කියන ඔය අරූප බ්‍රහ්මතල ගත්තත් ඔබ දන්නවා කල්ප කෝටි ගණන් නේ කල්ප ගණන්. ඒ කියන්නේ මේ ශක්ති ස්වභාව මේව ගැලවීමක් නැහැ. නමුත් යම් කිසි මොහතක මේ සිතක් ඒ කියන්නේ සිතක් පහළ වෙනවා වගේ දෙයක් එතන තියෙන්නේ. ඒ සකස් විච්ච ගමම්ම දැනීමක් ආවොත් දැනෙන්නේ නැති නිසානේ ඉන්නේ සංඥාව නැහැ. සංඥා වේදේති නිරෝධනේ. ඔතන යන්නේ සංඥා වේදනා නිරෝධ වෙලානේ ඔය ගමන යන්නේ. එතකොට සංඥාව සුකුම වෙලා සංඥාව දැනෙන්නේ නැති නිසා යෝ පාවි. අසන්න තලයේනේ. අසන්න තලය කියන්නේ සංඥාවන් දැනෙන්නේ නැති තලය. ඒ කියන්නේ මේ විඥාන ශක්තිය තුළ තියෙන සංඥාව නැතු දැනෙන්නේ නැතු නම් විඥානේ නැතු වෙලා නෙමෙයි. තියෙනවා. ඒ තාක් නිවන් දැකලා නැහැ. ඒ කියන්නේ මේ විඥාන ශක්තිය ශුන්‍ය වෙන තැනක් පේනවා. නිවන තුළ. ඒකයි පටිනිස්සග්ගානුපස්සනාව පෙන්වන්නේ. ඉතින් මේ ශුන්‍යතාවය තුළ විමෝචං චිත්තං වලින් පස්සේ නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගානුපස්සේ. මෙන්න මේ හතර ඊටාම වැදගත්. මේ සිතින් මිදෙන තැන සිතින් මිදීම තුළ සිතේ මේ සිත ගැනයි තියෙන්නේ මිදීම තුළ. අපි මේවා දිගටම කිව්වා කලකිරින් නිබ්බිදාන්ති. ඒ විරාගානුපස්සනාව මේ අනිච්චානුපස්සනාව තමයි නිබ්බිදාන්ති. විරාගානුපස්සනාව අපි තාම කතා කළේ නැහැ. අපි ඒ වගේම නිරෝධානුපස්සනාව කතා කළෙත් නැහැ. අපි පටිනිස්සග්ගානුපස්සනාව ගැන යම් කිසි ඉඟි ටිකක් මුලින් දුන්නා. මේ අගයි මුලයි පොඩ්ඩක් පෙන්වන්න ඕනේ නිසා ගලපලා. දැන් මෙන්න මේ අවබෝධය තියාගෙන අපි මේ අනිච්චානුපස්සනාවේ මේ ආත්ම සංඥාවෙන් මිදෙන හැටි ගිය පරිදිපත් කළා. අපි ඒකේ දිගුවක්මයි මේ පාරත් අපි යන්නේ. මෙතනදී අපි මේ එක්ෂණික සිත හටගෙන නිරුද්ධ වෙන තැන ඒ කියන්නේ මේ අනිච්චානුපස්සී විහරණය තුල ඒ කියන්නේ ශුන්්‍යතාවයේ තුල ඒ ස්වභාවයේ තුල මෙන්න මේ සිද්ධ වෙන සිදුවීම් මාලා මේ විග්‍රහ කිරීමක් තමයි මෙතන සිද්ධ වෙන්නේ දිගුවක් විදිහට. බොහෝ අය කතා කරනවා මේ ශුන්්‍යතාවයෙන් එතනින් ඉවරයි වගේ. ඒ අයට ඒ ගැන ලොකු විග්‍රහයක් කරගන්න බෑ අවබෝධයක් නැහැ. ඔවුන් ඒ ගැන ප්‍රත්‍යක්ෂතාවයක් නැති නිසා කිසිම අවබෝධයක් නැති නිසා නිකන් ශුන්්‍යතාවෙනි කියලා නිකන් ඉන්න හදනවා. මේ සමහර අය හිතන්නේ රාත් වෙලයි කියලා. රාත් භාවයෙන් දාගෙන නමුත් දාගෙන ඉන්න. නමුත් කෙලෙස් ඒමමයි. ඒ තරම් පැටලෙන්න හේතුව මෙන්න මෙතන පේනවා. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය මෙන්න මේකයි වැදගත්කම. මග නොමග පැටලෙන්න හේතු වෙනවා මේ කෙලෙස් තියෙනකම්. ඒක සංකාර උපේක්ෂා ඥානෙට ඒ සියලු සිතුවිලි උපේක්ෂාවටපත් වෙලා කෙලෙස් ඡය වුණු තැනට එන්නේ ඒ තාක්. ඒ මග නොමග පැටලේ ඒ කියන්නේ සංකා විතරණ විසුද්ධියට එන්නේ නැහැ. ඒ තාක්. ඒක තියෙන තාක් එන්නේ නැහැ සංකාර උපේක්ෂා ඥාණයට. ඉතින් මේ වචන හරි පරිස්සමෙන් තමයි අපිටත් කතා ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. කොහොම වුණත් ඒ පුංචි ඒ අඩුපාඩු ලූඩුකම් තිබුණොත් ඒක මගහරින්න. මගහැරලා මේ අර්ථයම ගන්න. මේවා ඉස්පිලි ඇලපිලි වචනවල ඒව පස්සේ ඕනට වැඩි යන්න එපා ලත වෙන්න යන්න එපා. දැන් ප්‍රායෝගිකව මේ මාර්ගය තුළ කටයුතු කරන කෙනෙක්ට සතර සතිපට්ඨානේ ඒ වඩන ආකාරය ගැන ඒ යන මාර්ගය තුළ යන කෙනෙක්ට මේ ගඟ ගලනවා වගේ මේ සිතුවිලි ගලනවා එනවා ඒක දැකලා ඒ උත්සාහ ඉන් මිදීමට උත්සාහ කරන ස්වභාවයට තමයි යන්නේ සතර සතිපට්ඨානේ තුළ. ඒ සිතුවිලි ඇති නැති වෙන වේගය දැකලා ඒ වේගය අඩු කළ සමතේ පොඩ්ඩක් වඩලා සමතේ තුලින් ඒ වේගය අඩු කරගෙන ඒ තුල පොඩ්ඩක් සමාධිමත් සිත සාදාගෙන සමාධිමත් සිත තුල පේන්න ගන්නවා සිතුවිලි වල අනිත්‍ය ස්වභාවය දකින්න ඔබට එහි ඇලීමක් ඇති වෙන්නේ නැහැ. ඒතකොට අර විරාගී ස්වභාවයට එනවා. ඒ විරාගී ස්වභාවය තුළ සිතුවිලි කෙරෙහි කලකිරීමක් නිබ්බිදාවට එනවා. ඒ සිතුවිලි වලින් ඒ සිත
ඒ නිබ්බිදා විරාගය තුළ මිදීමක් සිද්ධ වෙනවා. ඒකයි නිරෝධය කියලා පෙන්නන්නේ. ඉතින් මේක මිදුණු බව Tamanටම අතර මේ ඥාන කියන්නේ අපි කලින් පැහැදිලි කරා මේ ඥාන ගැන ගොඩාක්. ඒ ඥානයක් සකස් වෙන්නේ. ඒ කියන්නේ සිත නෙමෙයි ඥාන කියන්නේ. ඒ ඥානේ ඇවිල්ලා සිත ඇවිල්ලා ඔබට දැනෙන සිතුවිලි. නමුත් ඔබට ඥානයක් සකස් වෙනකොට ඔබට දැනෙන්නේ මේ සිතේ සිතුවිලි වල අනිත්‍ය ස්වභාවය මේ සිත ඇති වෙන නැති වෙනවා කියන දකින එක ප්‍රඥාව. එතකොට මේ සිත ඇති වෙන නැති වෙන දකින එක ප්‍රඥාව වගේම ඔබට ඥාන ගැන කතා කරනවා. ඔබට මේ ඔබගේම ස්වභාවය ඥානයේ විදියටයි පෙන්වන්න වෙන්නේ. ඒක හසු වෙනවා. ඒක සිතුවිල්ලක් නෙමෙයි. ඒක සිතුවිල්ලක් නෙමෙයි. ඒක හත් වෙනි සිතේ එහෙම කතා කරාට එහෙම පැනවුවට ඒක ඥාන වලින් බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ ඥාන ස්වභාවය හොඳට පැහැදිලි කරලා තියෙනවා. ඒ ඥානවල ස්වභාවය. ඒ ඥානයේ ස්වභාවය ඔබට පේනවා නම් ඔබගේ සියලු දේ ඔබගෙන් බාහිරව ඉන්න අර උකුස්සෙක් පොළව දිහා බලනකොට ඔක්කොම පේනවා වගේ ඔබගේ සියලු කටයුතු ඔබගේ පරිබාහිරව ඔබට පේන නුවණක් සකස් වෙනවා. ඒක ඔබගේ අභ්‍යන්තරයෙන් එන නුවණක් සකස් වෙනවා. ඒක සිතුවිල්ලක් නෙමෙයි. ඔබට ඒක දැනෙන ස්වභාවයක්. නමුත් ඒක සිතුවිල්ලක් නෙමෙයි. ඉතින් ඒක ඔබටම අත්දැකීමක් තියෙනවා නම් ඔබට දැනෙනවා මේක තමන්ගෙන් බාහිර තමන් හැමදේම අර සිතුවිල්ල තුල කරනවා. තමන්ට සිතක් එනවා, පේනවා, යනවා, පේන එක සිතුවිල්ල තුල තියෙන ඒක ඊට පස්සේ ඒ තමන් මිදෙනකොට ඒ මිදුණු ස්වභාවය ඥානයකට යහසු වෙන්නේ. එතකොට ඒ සිතුවිලි යනවා එනවා. සිතුවිලි නැති වෙන්නේ නැහැ කවදාවත්. ඒක මේ ශරීර ධාතුව පොළොවට පස් වෙනකන් ඒ ස්කන්ධය සකස් වෙනකන් සිතුවිලි එනවා. නමුත් ඒ සිතුවිලි වල ඇලෙන්නේ නැති ස්වභාවය, ඒ සිතුවිලි හරයක් නැතිකම, ඒ සිතුවිලි වලින් ඒ විරාගී ස්වභාවය තුළ නිබ්බිදාව තුළ නිරෝධයේ සිට දැන් අපි හිතමු ඔබට යම්කිසි අරමුණක් එනවා. ප්‍රායෝගික පැත්තෙන් බලමුකෝ. ඔබට යම්කිසි අරමුණක් එනවා. ඔබට අපි හිතමු මොකක් හරි දර්ශනයක් පේනවා. අපි හිතමු ඒ දර්ශනයට ඔබගේ කිසිම ඇල්මකුත් නැහැ කිසි දෙයක් නැහැ. අපි විවිධාකාර උදාහරණ පෙන්නලා තියෙනවා මේ මාර්ගය පැහැදිලි කරනකොට සෙනඟ ගොඩක් ඉන්නවා. සෙනඟ ගොඩක් මැද්දේ ඔබ යනවා. දැන් ඔබ යනකොට ඔබට මේ සෙනඟ එහෙම දැනෙන්නේ නැහැ. ඔබ මොහොතට අවදිය තුළ ශුන්‍යතාවය තුළ ඔබ සෙනඟක් නැහැ. නමුත් ඔබ සෙනඟ මැද්දෙන් යනවා. ඔබේ සිත ඇතුලේ සෙනඟක් නැහැ. ඔබට තියෙන්නේ මේ මොහොත විතරයි. මේ කියන ඒවා මහා ගෝසාවක් ඇයෙන ගෝසාවක් නැහැ. ඔබ මහා හිස් ස්වභාවයකින් යන්නේ. ඉතින් මේක තමයි මේකේ තියෙන ස්වභාවය කෙනෙක්ට මෙහෙම කියනකොට මේ උපමාවකින් පෙන්නන්නේ. එතකොට අර අපි මේකට තව උපමාවක් පෙන්නනවා මේ ගිනි ගොඩක් මැද්දේ අයිස් කැටයක් තිබ්බා වගේ කියලා. ඒ කියන්නේ ගිනි ගොඩක් තියෙනවා. ගින්දර ඒ කියන්නේ වටේ ගොඩක් පරිසරේ ගිනි ගොඩ. නමුත් ඔබේ සිත අයිස් කැටයක්. ගිනි ගොඩ මැද්දේ අයිස් කැටයක්. ඒ ගිනි ගොඩ ඔබ සීතලෙන් ඉන්නවා. නමුත් වටේ ගින්නක් තියෙනවා. දැන් මේ තමයි ශුන්‍යතාවය. ශුන්‍යතාවය තුළ මේක දැනෙන ඥානයකට. මේක සිතුවිල්ල නෙමෙයි. දැන් සිතුවිල්ලකට දැනෙන්නේ ගින්නමයි. දැන් මේකේ තුළ මෙහෙම ස්වභාවයක් තියෙන බව ඥානයකටයි දැනෙන්නේ. දැන් අද අපි තුමු කෙනෙක් ඇවිල්ලා ඔබට බයිනවා. ඔබට බයිනකොට ඒකට ඔබ උත්තර දෙනවා නම් ඒක ඇවිල්ලා සිතුවිල්ල. නමුත් ඔබ මේ සිද්ධිය ඔබ බාහිරින් ඉඳන් බලන් හිටියා වගේ ඔබම දකිනවා ඒක වෙන හැටි, ඒක යන හැටි, ඒක ඉවර වෙන හැටි, ආයි ඊගව සිත ඉපදෙනවා, ඒකත් ඇති වෙනවා, ඒකත් නැති වෙනවා, ආයි තව සිතක් උපදිනවා, ඒකත් ඇති වෙනවා, ඒකත් නැති වෙනවා. දැන් ඔබේ සිතේ මෙහෙම සිද්ධ වෙන එක විඥානේ. නමුත් ඒක බාහිරින් සිත ඇති වෙනව නැති වෙනව එහෙම ඥානයක් තියෙනවා. එකම සිතේ දැනීම් දෙකක් අන්න එහෙම කතාවක් තියෙනවා. ඒකයි ඥානෙ පැහැදිලි කරන්න හරි අමාරුයි නේද එතකොට. හැබැයි පල්ලෙහාටම බහලානේ මේ පැහැදිලි කරන්නේ. ඔබ ඉන්න මට්ටමට එන්නේ ඇයි? ඔබ තාම එතනට ඇවිල්ලා නැති නිසා. නැත්තම් ඔබට මෙච්චර කියන්න ඕනේ. ඔබට ඥානයක් තියෙනකම ඉවරයි. නමුත් මේ මොකද්ද ඥානෙ කියලා දන්නේ නැහැ. එතකොට සමහරු කියනවා මේ අභිඥා තියෙනවා, මේ පරිතිත විඥානෙ තියෙනවා, පුබ්බයානුසු ඥාන කියනවනේ. දැන් දස ඥානම කියනවනේ. උද්‍යප්ප ඥානෙ කියනවා, බය ඥානෙ කියනවා, බයතුපට්ඨා ඥානෙ කියනවා, මුඤ්ඤුතු කම්මිතා ඥානෙ කියනවා, ආදීනවනුපස්සා ඥානෙ කියනවා. ওই විදිහට සංකාරෝපේක්ෂා ඥානෙ කියලා ආයි ඵල ඥානත් කියනවා. දැන් හරි නේද? ඔබට දැන් තේරෙනවා නේ. හරි එතකොට. ඵලයටපත් වුණ බවක් දැනගන්න ඥානෙ. හරි නේද? ඒක තමයි ඥාන. ඒක තමයි ඥානවල ස්වභාවය. දැන් ඔබට මේ පැහැදිලි කිරීම හොඳටම ප්‍රමාණවත් වෙනවා. දැන් මේ මොහොතේදී අපි පසුව මේ ගැන අපි එනවා විවිධාකාර මාතෘකා ඔස්සේ. ඉතින් අපි මේකේ සිත දකිමින් මිදිමින් යන අධ්‍යක්ීම් පැත්තෙන් අපි කතා කරන්න ඕනි. ඉතින් මේ ශුන්‍යතාවය තුළ අපි අනිච්චානුපස්සනාව තුළ අපි මේ අධ්‍යක්ීම් ඔබට බෙදා හදා ගන්න එක මේ සාකච්ඡාව යන්නේ.
ඉතින් ඒ කියන්නේ සිතේ මිදෙන ප්‍රතිපදාව අපි එදිනෙදා දකින අත්දැකීම් තුලින් කතා කරන මේ ප්‍රායෝගික පුහුණු විය යුතු ආකාරය. නැත්නම් කියනවා නම් ඒ ස්කන්ධයන්ගේ උදේවැය දැකින ඒ දැකීම නැත්නම් ආර්යකාන්ත සීලේ රකින්න ආකාරය කිව්වත් ඒ ස්කන්ධයේ උදේවැය දකින සීලයම තමයි ආර්යකාන්ත සීලය කියලා අපේ භික්ෂුන් වහන්සේලා මේ කරන දේම තමයි. ස්කන්ධයේ උදේවැය දකින්න කියන්නේ ඇත්තටම මේ සිත දකින්න එකමනේ ස්කන්ධය කියන්නේ සිතමනේ. ඇත්තටම අපි කරන්න ඕනේ සිතට එන හැම සිතුවිල්ලකම ඇතිවන නැතිවන ඒ උදේවැය නුවණින් දැකීමමයි. සිහියෙන් නුවණින් දකින්න ඕනේ. ඇත්තටම මුළු ලෝකේම තියෙන හිතේනේ චිත්තේන නියති ලෝකේනේ කියලානේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ. එහෙමනම් අපේ මේ කය පිළිබඳව දකින්නේ හිතින්ම හිතේම දැනුණු හිතේම දැනුම කිව්වත් නේ සියල්ල දැනගන්නේ හිතින්මයි විඥාණයෙන්. අපි දකින හැම දෙයක්ම සිතේ හටගන්න ඒ ප්‍රතිබිම්බයක් විදිහට. දැන් උදාහරණ දැන් ඔබට පේන අරමුණක් අපි ගමු ඔබ ඉන්න මට්ටමට පොඩ්ඩක් එමු පොඩ්ඩක් හිමීට පැහැදිලි කරමු මල් පෝච්චියක් දකින හිත බුදු පිල්මේ දකිනවා බුදු පිල්මේ දකින හිත පැදුර දකිනවා පැදුර දකින හිත කෝප්පේ දකිනවා එක් හිතක් ඉපද නිරුද්ධ වෙලා ඊළඟ සිත හට ගන්නවා ඒ හිතත් ඉපද නිරුද්ධ වෙලා තව සිතක් හට ගන්නවා නමුත් ඒ හිත මේ හිතට සම්බන්ධයක් නැහැ මේ හිත ඊගාව හිතට සම්බන්ධයක් නැහැ මෙන්න මේ විදිහට සිතක් ඉපද නිරුද්ධ වේ සිතක් ඉපද නිරුද්ධ වේ සිතවිලි වැලක් ඔබට පේන්න ගන්නවා ඒක ඥානකිනුයි පේන්නේ දැනෙන්නේ හසු වෙන්නේ ඒ සිත දකින්න එක ඥානය කියන්නේ සිත කියන්නේ විඥාණයට නා ඔබට මේක දැනෙනවා ඒ සිතේ අනිත්‍ය ස්වභාවය දකින්න එක තමයි ප්‍රඥාව කියන්නේ නමුත් මේ දෙකටම අයිති නැති තැනක් තව මේ සිතුවිලි වැල දකින්න එක නැති වෙනවා ඇති වෙනවා මේ මොහොතේ ඔබට දුකක් ඇති වෙනවා ඒ දුක හටගත්ත සිතක් තියෙනවා ඒ සිත ඇති වෙලා නැති වෙනවා කියන ඥානය තුල ඔබට දැනෙනවා ඔබට එතන කාන්ති පරමන් තපෝ කියනවා වගේ ඔබ එතන ඉවසීමෙන් ඉන්න දැන් ඔබ දන්නවා ඇයි ඔබ දන්නවා මේ සිත පවතින්නේ නැති බව එහෙනම් දුක කියන සිත අමුතුවෙන් ඔබට කරන්න දෙයක් නැති වෙන එකක් ආයිගා මොහොතේ ඔබට සතුටක් දැනෙනවා හැබැයි ඔය සතුට කියන එකත් පවතින එකක් නෙවෙයි නැති වෙනවා දැන් ඔබට ඥානෙ මේ තියෙන්නේ මේක ඥානයක් පුබ්බේ අනුසුතේසු මේ දැන් මේ ඥානය ඔබට පරතිච්ච විඥාන ඥානය කියලා කියන්න පුළුවන්. පෙර විදු කඳ දකින්න ඥානෙ මේ සිත මේ සිතක් ගැන හැමතිස්සෙම ඔබ දකින්න. ඒ සිත මේ සිතට සම්බන්ධයක් නැහැ. මේක අලුත්ම සිතක්. අවුත්තා සම්භූතං උත්තානම් භවිස්සති. පෙර නොතිබීම මේ සිත හටගත්තා. ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. මේකයි ඔබ දකින්න ඕනේ. එතකොට ඒ සිත හටගත්තේ පෙර මතකයක් නිසායි. ඔබට දෙයක් බාහිර එන හැඩතලයක් ඇසින් එන අරමුණක් කනින් එන ශබ්ද අරමුණක් ඇසින් එන රූප අරමුණක් අරමුණක නෑ නාමයක් එළියේ තියෙන ශබ්දේ කියන්නේ මෙන්න මම බල්ලෙක් කෑ ගහනවා කියලා. නමුත් ඔබේ හිත කියනවා ශබ්දේ එනකොටම ඒ හැඩතලයට දෙනවා බල්ලගේ ශබ්දේ එන්නේ කියලා. ඒ ප්‍රඥප්ති සම්මුති කොහෙද තිබ්බේ? ඔබේ හිතේ. ඒ ක්ෂණිකවම ඒ සිත ඔබට අරමුණක් දෙනවා. නමුත් මේ ඥානය තුල සිද්ධ වෙන්නේ ඔබගේ මේ දර්ශනය තුල ඔබ මේ දර්ශන සමාපත්තියට පත් වෙන ශුන්‍යතාවයේ තුල ඔබ ඒ යන මාර්ගය තුල මේ සිත දකිමින් සත්‍ය දැක යන ආපු ගමන තුල ඒ ස්කන්ධයේ උදේවැය දැක්ක ගමන තුල මොකද්ද සිද්ධ වෙන්නේ? බල්ලෙක් කියලා දෙයක් එළියේ නැහැ. ඒ මගේ හිතයි. සිතේ බල්ලෙක් කියන එක තියෙන්නේ. ඒක ශබ්දේ සිත විසින් පෙර මතකයෙන් ගලපලයි බල්ලා කියුවේ. ඒක ශබ්දෙට මේ ඇතුලේ තියෙන දේ බාහිරට අයිති නෑ. සමහර විට ඒක රේඩියෝ එක දාලා තියෙන්න පුළුවන්. එහෙනම් එළියේ බල්ලෙක් නෑනේ. දැන් ඔබට ඇහුනේ රේඩියෝ එක දාලාද ටීවී එකේ ගිය සද්දයක් න ะ. දැන් එළියේ බල්ලෙක් හිටියද? නෑ. ඔය වගේ ඔබ කොච්චර රැවටෙනේව තියනවද? සමහර වෙලාවට අහන් ඉන්නවා. කෙනෙක් කතා කරනවා වගේ ඇහෙනවා. බලනකොට එතන දාලා තියෙන්නේ මේක ෆෝන් එකකින් දාපු එකක්. එහෙම නැත්නම් එතන එහෙම දෙයක් නැහැ. ඉතින් ඔබ රැවටෙනවා. මෙන්න මේ වගේ. ඔබ හිතන් ඉන්නවා ආර්යා හොඳ කෙනෙක් කියලා. ඊට පස්සේ එයාගේ අතින් වෙන දෙයක් දැකලා හානේ එයා හොඳ කෙනෙක් නෙමෙයි. මේ මොකද්ද මේ? මේ ඔක්කොම මායා ලෝකේ මේ හිතේ හැදුණු දේ ඔබ හිතන් ඉන්නේ බාහිර කියලා. බාහිර මේවා නැති බවයි. සිතෙන්මයි මේවා හැදෙන්නේ. සියලු අරමුණු වලට
ප්‍රඥප්ති සම්මුති අපි පෙර මතකේනුයි ගලපන්නේ. පුරාණ විදම් භික්කවේ කම්මං වදාමි කිව්වේ ඔන්න ඔය නිසායි. පෙර මතකයේ අනුවයි මේ දැන් සිත සකස් වෙන්නේ. හැමදේමයි රෝසමල කියලා කියනවාද ඒ හැඩතලේ නෑ. ඔබේ හිත ඔය හැඩතලේ දැක්ක ගමම ඔය රූපේ එනකොටම මේන් දෙනවා. ඒ රූපයක් නාමයක් දෙනවා. ආයක රෝසමල. හැඩතලයකට මෙහෙන් දෙන්නේ. නමුත් ඔබ හිතුවොත් ඒක පාට ටික එනකොටම මේක මගේ හිතේ හැදෙන දෙයක්. හිතේ හැදෙන්නේ චිත්තේන නියති ලෝකේ කියන්නේ ඒකයි. හිතේ හැදෙන්නේ. බාහිර නෙමෙයි. දැන් උදේවැය කියන්නේ මොකද්ද? උදේවැය ඥානෙ කියන්නේ මේ සිත හටගත්තා නිරුද්ධ වුණා. ඊගාව සිත හටගත්තා නිරුද්ධ වුණා. මේ සිත පෙර මතකයෙන් ආපු එකක්. මේ සිතත් පෙර මතකයෙන් ආපු එකක්. මේ දෙකම අතීතයට ණයිති වෙන්නේ. දැන් එතකොට මේ අතීතෙත් එක්ක දින්නේ. දැන් ඔබම හිතලා බලන්න දැන් එනේන සිත ගලපගෙන යනකොට ඔබට දැනෙන්නේ හැම සිතක්ම අතීතේනේ තියෙන්නේ. දැන් අතීතේනේ කියන්නේ පෙර මතකයකින් එන්නේ. දැන් ওই දත්ත ගබඩාවකින් ඔය නම් හැදෙන්නේ. ඔය නම් නිසානේ ඔබ ඒවෙන් විඳින්නේ. ඔබ ස්කුල්මත් වෙනවා, ඔබ විඳිනවා, ඔබ සතුටු වෙනවා, ඔබ දුක් වෙනවා. ඔය දුක ආවේ කොහෙන්ද? ඔය සතුට ආවේ කොහෙන්ද? සිතුවිල්ලකින්නේ. ඇත්තටම එළියේ ඉන්න දරුවෙක් ඉන්නවා කියලා ඔබනේ හිතන් ඉන්නේ. ඒ දරුවා ඔබේ ඇඟ ඇතුලේ නෑනේ. ඔබ හිතින් දැන් මැරෙනවා කියලා ඔබ හිතාගෙන ඉන්නවානේ. ඔබ හිතාගෙන ඉන්නේ ඔබ දුකෙන් ඉන්නවානේ. දැන් ඔබ මැරෙන්නේ නැත්තම්. මේ වගේ ඔබ සිත්වල මේ සේරම ගැටලුව තියෙන්නේ. එතකොට මේ සිත බොරුවක් නම් මේ සිත මායාවක් නම් මාය රූප මංච විඥානං මේ සිත මායාවක්. මේ සිත බොරුවක්. ඔන්න ඕකයි ගැටලුව. මේ සිතෙන් මවන දෙයට අපි රැවටෙන්න හොඳ නැහැ. එතනයි අපේ දුකට හේතුව. ඒකයි බුදුන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය දේශනාව ධම්මචක්කපවත්තන සූත්‍රය තුල දේශනා කරන්නේ. දුකෙන් මිදෙන මගක්. පළවෙනි මේ ලෝකේ බුද්ධත්වයට පත් වෙලා පළවෙනියට දේශනා කරේ ධම්මචක්කපවත්තන සූත්‍රය. ඉතින් මේ සූත්‍රය තුල තියෙන්නේ දුක්ඛ සමුදය නිරෝධේ මාර්ගේ. ඒ කියන්නේ දුකට හේතුව බාහිර දෙයක් තියෙන එක. එහෙමනම් ඒ දේ නැත්තම් නිරෝධේ. ඒ කියන්නේ ඒ දේ නැති බව දකින්න එක මාර්ගය. හැබැයි දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ බාහිර නෙමෙයි. හිතේම හැදෙන එක දකින්න එක. ඒ නිසා ත්‍රිපරිවට්ටං ද්වේදසාකාරං කියලා ඔය හතර තුන් ආකාරයකට දැකයි නිවන් දකින්නේ. ඒ බද්ධික රත්න සූත්‍රය ගත්තත් ඒකෙන් පෙන්නන්නේ අතීතං නාත්ව ගම්මේය. අතීතේ පහව ගොසින් නප්පටික්කංකේ අනාගත සිතුවිල්ල තාම ඉපදිලා නැහැ. අතීත සිතුවිල්ල දැන් මේ මොහොතේ පාව යනවා. දැන් අනාගත සිතුවිල්ලත් අතීත සිතුවිල්ලක්මයි. හැබැයි ඔබ මේ මොහොතේ සමහර විට ඔබ වාඩි වෙලා ඉන්නවා. සමහර විට ඔබ නිදි. සමහර විට ඔබ වෙනින් එකක් හිත ඉන්නවා. ඔබ ඒවා හිත විඳවනවා. එතකොට ඔබ මේ මොහොතේත් නැහැ. දැන් මේ මොහොත කියන්නේ මොකද්ද? මේ සිතුවිලි වලින් මිදුණු තැනයි මොහොත හමු වෙන්නේ. සිතුවිලි වලින් මිදුණු තැනයි මොහොත හමු වෙන්නේ. ඒ මොහොත ඔබ දකින්න ඕනි. ඒ කිසිදු අරමුණකට කම්පණය නොවන අකම්පිත හදවතක් ඔබට සකස් වෙන්නේ මේ දකින්න කොටයි. සත්‍ය දකින්න කොටයි. මේ මොහොතේ ඔබේ ඉදිරිපිට ඇති දේ දිහා දකිමින් ප්‍රායෝගිකව විඳිමින් මිදිමින් යන ගමනයි නිවන් මඟ කියන්නේ. හිතට එන සියලු අරමුණු දිහා හොඳින් දකිමින්, දනිමින්, අත්හරිමින් යන්න ඕනි මේ ගමන. ඇත්තට මේ සිතේ සත්‍ය ඒ මොහොතේම ඒ ෂණේම හිතට පෙනෙන්න ගන්නවා. ඔබ සත්‍ය ඒක මුලින් ඔබ පෙන්නනවා. පස්සේ ඒක තමයි ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා කියන්නේ. හැබැයි බල ධර්ම බවට පත් වෙනවා කියන්නේ ඒක ඔබේ හිතට નિરાයාසයෙන්ම සත්‍ය දකින්න ගන්නවා. ඔබ මුලින් කරන්නේ හිතලයි ඔබ ඕන කමින් එක ගලපනවා. සද්ධා කියන්නේ සත්‍ය ඥානේ දර්ශනය දන්න එක. ඒ තුල දකින්න දේ සද්ධාව. හැබැයි ඒ සද්ධා වීරිය කියන්නේ ඔබ වීරියක් අරගෙන සත්‍ය හිතට පෙන්නනවා. සතිය කියන්නේ ඒක ඊට පස්සේ හිත දකින්නවා සත්‍ය බව දකින්න සතියක් පිටනවා. ඒ සමාධිය කියන්නේ ඒකම දකිලා ඒකම ඔබේ යථාර්ථය බවට පත් වෙනවා.
සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියන්නේ ඔබේ හිතෙන් ඔබ මිදෙන්නේ සිතුවිල්ලෙන් මිදෙනේ සිතුවිල්ලේ අනිත්‍ය දකින්න එකයි ප්‍රඥාව. දැන් ඔබ දන්නවා පංච ඉන්ද්‍රිය ධර්ම මේ ඉන්ද්‍රිය ධර්මයක් විදිහට ඔබ තුල මේ ධර්මයේ ටික ක්‍රියාත්මක වෙනවා. අන්න ඒකම බල ධර්ම බවට පත් වෙනවා මේ ශුන්‍යතාවය තුල. ශුන්‍යතාවය තුලයි ඒ බර ධර්ම බවට පත් වෙන්නේ. හැබැයි මේ ලබන සමාධිය කුමක්ද? අනිමිත්ත සමාධිය. මේ ලබන මේ තුලත් තියෙනව නේද මේ හිත දකින්නකොට ඒක සවිතක්ක සවිචාරයි. මේ පෙන්නන එකට ඇත්ත දකින්න එක. ඒ වගේමයි මේක නිමිත්තක අල්ලගෙන නෙමෙයි නිමිති දකිමින් යන්නේ. ඒ කියන්නේ අනිමිත්ත සමාධියක්. අනිමිත්ත අප්‍රණීත ශුන්්‍යත චේතෝ විමුක්තියටපත් වෙන්නේ මෙන්න මේ ක්‍රමයටයි. මේ මාර්ගය ඔස්සේ යන කෙනාටයි ඒ නිවන සාක්ෂාත් වෙන්නේ. ඒකමයි පටිනිස්සග්ගානුපස්සනාව කියලා අපි පෙන්වුවේ. හිතට එන සියලු අරමුණු දිහා හොඳින් දකිමින් දනිමින් ඒ අත්තරිමින් ඒ සත්‍ය හිතට පෙන්නගෙන ඒ සත්‍ය දකින විට ඒ සිතට ඇලෙන්නේ නැති ඒ නිබ්බිදන්ති විරාගන්ති ඒ කලකිරීම සිත ගැනයි කලකිරෙන්නේ ඒ විරාගයේ සිත ගැන ඇලෙන්නේ නැත්තේ ඒ නිරෝධයට යන්නේ ඒ මිදීමක් සිත තුළ ඒ සිතේ මිදීම සිද්ධ වෙනවා අන්න ඒ මිදීම යම් මොහතක ඔබේ සිත මේ එනේන අරමුණේ කිසිදු ඇල්මක් ඇලෙන්නේ නැති කිසිදු වටිනාකමක් නැති ඒ සිත ඒ සියල්ලගෙම මිදුණු බව යම් ඥානයේ තුල සකස් වුණා නම් එතන තියෙන්නේ පටිනිස්සග්ගා නැවත සකස් නොවනවා මේ සිත ඒ අරමුණකට සකස් වෙන්නේ නැහැ. ඉතින් මේක අවබෝධයෙන් මිදින මේ නිවන තමයි සම්පූර්ණයෙන්ම පටිනිස්සග්ගානුපස්සනාව කියලා අපි ගන්නෙ. ඉතින් මේ ක්ෂණයක් පාසා ඉපිද නිරුද්ධ වෙන මේ සිත්වල කලින් ෂනේ ඉපිද නිරුද්ධ වෙලා ඊළඟ ෂනේ එනවා ඒ ෂනේ ඉපිද නිරුද්ධ වෙලා ඊළඟ ෂනේ එනවා හැබැයි මේ හටගන්න එක් ක්ෂණයක්වත් ඊළඟ ෂනේට සම්බන්ධයක් නැති බව ඒ උපදින ෂණයත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියන්නේ දැන් ඔබට මේ මොහොතේ ඉපදින සිත නිරුද්ධ වෙනවා නම් ඒ නිරුද්ධ වුණාට පස්සේ අභිධර්මයේ තුල සඳහන් වෙන භවාංගය කියන එක භවාංග සිත් කියන එක දැන් භවාංග සිත්වල භවාංග සිත කියන්නේ අර ద్వාර සිත් නෙමෙයි. ඒ කියන්නේ දැන් ద్వාර සිත් කියන්නේ ඔබට දැන් එනවා ආලෝකයක්. ඒක රූපයක්. එද එනවා සද්දයක්. ඒක ශබ්ද අරමුණක්. අරක එතකොට මේක සෝත විඥාන සිතක්. අරක චක්කු විඥාන සිතක්. දැන් මේ අපි මේ උදාහරණයක් ගන්නෙ. එතකොට දැන් මේවැ තියෙනවානේ පාටක් ගැන, ශබ්දයක් ගැන කතාවක්. හැබැයි භවාංගය කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. භවාංග සිතේ මුකුත්ම නැහැ. භවාංග සිත මෙතන ඇවිල්ලා භවාංගේ නිද්‍රාගත වෙලා හැමතිස්සෙම දැන් සිතක් කිපිද ඊගව සිත උපදිනකොට මෙතන හිස්තනක් පෙන්වන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි භවාංගය පෙන්වන්නේ. හැබැයි ඇත්තටම කෙනෙක් උපදිනකොටත් පෙන්වනවා මේ භවාංගය කියලා. ඒ ඇත්තට හැම සිතක්ම ඉපිද නිරුද්ධ තන භවාංග සිතක් පෙන්වනවා. දැන් චිත්ත වීති ගන්නකොට දිගටම අභිධර්මයේ තුල භවාංගේ පෙන්වනවා. භවාංග චලන භවාංග උපච්ඡේද කියලා ඒ චිත්තක්ෂණ 17කින් සිතක් හැදෙන හැටි ඊට පස්සේ සම්පටිච්ඡන්න සම්තීර්ණ වෝත්තපන ජවන් කියලා ජවන් 7 දැන් මේ අර සංකාර හැදෙන හැටි ඒ විදිහට විඳීම් හැඳිනීම් දැන ගැනීම පෙර මතකේ අර සංඥාවට විතර්ක කරලා දැනගන්නවා කියපු කාරණේ ඒකම තමයි මේ අභිධර්ම තුළ පෙන්වන්නේ ජවන් සිත් කියලා. ඒකෙම තමයි දැන් ප්‍රඥප්ති නාමය හැදෙන්නේ. දැන් සිතක් උපදින්නේ. දැන් සිත වීති වල පෙන්වන්නේත් ඒකමයි සිතක් උපදින හැටි. එතනද ගන්නෙ භවාංග චලන භවාංග උපච්ඡේද සම්පටිච්ඡන සම්තීර්ණ වොත්තපන ජවන් ඊට පස්සේ දැන් මේ අර උත්පන්න සිත එතනින් ඉවරයි. දැන් මැරෙන මොහොතේ චුතිසිත කියලා පෙන්වන්නේ දැන් ওই විදිහටම ඔතන මැද්දෙන් මැරෙනකොට අල්ලන තැන. කර්මය පෙන්වනකොටත් පෙන්වනවානේ මේ එක තැන්වල ජවන් මුල් ජවන් වල ඒවා මෙහෙමයි අන්තිමට තියෙන ජවන් වල ඒවා මෙහෙමයි. දැන් ඒක පෙන්වන්නේ සංඥාවට දැන් සංඥාව තමයි හැමතැනම ප්‍රධාන සාධකය වෙන්නේ. දැන් නිවන් දකින්නකොට සංඥාවනේ හේතු වෙන්නේ. දැන් සංඥා සුකුම වෙනවා කියන්නේ සංඥාවේ හරයක් නැති වෙනවා. දැන් එන්නේ සංඥාව මොකද්ද? දැන් මේ එන සංඥාව ශබ්ද සංඥාවක්. දැන් ශබ්ද සංඥාවේ මේ ශබ්දේ මුකුත් නැහනේ. ශබ්දයක් විතරයි. දැන් ওই ශබ්දේ එක්කෙනාගේ ශබ්ද අර එක සම්මුති නාම කොහෙන්ද ආවේ? ඒවා අපේ හිතෙන්නේ. ඒව වැඩක් නැහනේ.
ඇත්තටම මේ ලෝකෙම මේ සත්‍ය අවබෝධ වෙනකොට එකම සත්‍යයක් විතරයි තියෙන්නේ. මුළු ලෝකෙම තියෙන්නේ අර ඒකෝ කියන තැනට එනවා එකම සත්‍යයි. අර Hindu ධර්මයේ තුල අපි දකිනවා මේ Hindu ධර්මයේ තුල ඕම්කාරය කියලා පෙන්නනවා. ඒ එකම සත්‍යයි ලෝකේ තියෙන්නේ කියලා පෙන්නනවා. ඇත්තට මේ ධර්මයේ හැම පැත්තෙම අනිත් ආගම් වල මේවා තියෙනවා ඉස්මතු වෙච්ච තැන්. අපි දකිනවා මේ ධර්මයේ සත්‍ය ඥානය කියන එක මේ සත්‍ය පරම සත්‍ය පරමාර්ථ සත්‍ය කියනකොට ආගමකට අයිති එකක් නෙමෙයි. ඒක මේ අනිත් හැම ආගමකම මූලයන් වල තියෙනවා. ඒ මූලයන් ඉදිරිපත් වෙන්නේ නැහැ නැත්තම් ඒවා මෙච්චර කතා කරන්න ආගමක් හදාගෙන තියෙන ඕක හරහා උපමට්ටම් කරලා එක එක පාට බල්බ් දාලා පාට කතා කියලා තමයි ආගම් හදාගෙන තියෙන්නේ. නමුත් ඒ ඇත්තටම පරමාර්ථය කියන එක ඇතුලේ මේ ආගම තියෙන්නේ. සියලු ආගම් වල මූලය ඒක යනවා. නමුත් මේකේ විශේෂයක් තියෙනවා. මේ හොඳින් බලන්න ඕනේ. අපි සියලුම ආගම් එකයි කියන්නේ නැහැ. ඒවැ අතර විවිධාකාර හැඩතලයන් සංස්කෘතික රටාවන් තියෙනවා. විවිධාකාර ගැමි කතා එකතු කරලා හදපු සංස්කෘතික කතා තියෙනවා. නමුත් අපි ඒ අයිසිං කේක් කන්න යන්නේ නැහැ. අපි දකිනවා මේකේ මොකද්ද තියෙන්නේ? අයිසිං වැඩක් නැහැ. කේක් එක මොකද්ද? පරමාර්ථ සත්‍යයි. පරමාර්ථ සත්‍ය කියන්නේ ආගමක් නෙමෙයි. ධර්මතාවය. ඒ ධර්මතාවයේ උඩයි මේ සියල්ල පදනම් වෙලා තියෙන්නේ. අපි එතනින් එන්න ඕනේ. එතකොට අපිට තේරෙනවා ඕම්කාරය. අපි ගැටෙන්නේ අපි ඔය හැම ආගමකටම ආදරේ. ඇයි ඔය හැම ආගමකීම මිනිස්සුම යම්කිසි සංවරයකට තියාගෙන ඉන්නවනේ. ඒකේ මිනිස්සුගේ මම නැත්නම් මේ වෙලාවල සත්තුනේ. මේ සත්තුනේ එක එක මරාගෙන කන සයිස්සයක් නේ තියෙන්නේ. මුංග කෝ පාලනය කරලා තියෙන්නේ ඔන්න ඔය ගැට ගහලානේ. දැන් ඔහොමවත් දැන් හරකව ගැට ගැහුවේ නැත්තම් මොකද වෙන්නේ? හරක හැමතැනම තියෙන ඒවා කනවනේ. දැන් මේ වගේ වැඩක් තමයි මිනිහව ගැට ගහලා තියෙන්නේ. ගැට ගහන එකත් හොඳයි කියලා අපිට තේරෙනවා. නමුත් අපි කතා කරන්නේ ඒ ගැටේ ගඩාගෙන ඒකේන සත්‍ය පැත්තකින් ගියොත් විතරයි සුගතියක් තියෙන්නේ. නැත්තම් ඔය ගැටේ කඩාගෙන ඕක ඔක්කොම ටික කාලා මේ ලෝකෙ මුකුත් අන්තිම ඉතුරු කරන්නේ ඒ තරම් මේ සත්ව ස්වභාවය තමයි මනුස්සයාගේ තියෙන්නේ. මනුස්සයා සත්වයක්ම තමයි. බලන්නකෝ මනුස්සයා ආසාවෙන් කන්නේ කුණු රසනේ. බලන්නකෝ ලොකු 5 star හෝටල් වල තියාගෙන එළිය පුච්චගෙන මස්නේ කන්නේ. මුන් ඔක්කොම වැද්දෝ වගේනේ තාම. වැද්දා මේ මීට අවුරුදු 10000 ගානකට කලින් කෑවේ වර ගෙරි මස්නේ පුච්චගෙන. මුන් තාම අරණියන් අර කොටි වලස්සු වගේ මස් කන සත්තුනේ. ඉතින් මුන් මිනිස්සුම මරාගෙන කන්න වැඩි වෙලා යන්නේ මුන්ගේ මේ ආගම් ටික නිසා තමයි මුන් ඔය ඕකෙන් ඔය සංස්කෘතියෙන් ගැට ගහපු නිසා තමයි මුන් පොඩ්ඩක් ඉන්නේ. නැත්තම් මුන් මිනිස්සුම මරාගෙන කනවා. දැන්ටත් ඔරෙන් ඒ වගේ දේවල් අපිට ආරංචි වෙනවා එක එක අවස්ථාවලදී මේ අසික්කිත ස්වභාවයක් මේ විඥාන ස්වභාවය මේක තමයි මේ දින ගෝර සසරේ ස්වභාවය. මේ භයංකාර සසරක් අපි යන්නේ. මේ හිතන්න එපා මේ දැන් ඔබ හොඳට මේක තමයි ජීවිතේ නෑ. ඔය පුංචි කාලයයි ඔබ ඉන්නේ. ඔබේ ඉස්සරහා තියෙනවා ලොකු විශාල දුගතියක්. ඒක ඔබට හිතා ගන්න බැරි. ගිනි කන්දක ඉපදෙන්න ඕන. ගිනි කන්දේ සත්තු ඉන්නවා. දන්නවද? දන්නවද මේ නිර ගැන කතා කරනකොට ඔබ හිතයි හරි චූන් එකේ. නෑ බුදුන් වහන්සේ මේවා පුදුම විදියට විග්‍රහ කරන ස්වභාව තියෙනවා. මේ ශක්ති ස්වභාව ලාවවල පවතින. ලාවා කියන්නේ මේ පිච්චි මෙරි ඉන්න සත්තු ඉන්නවා. එක ක්ෂණයක්වත් නෑ ආවුස. පිච්චි මෙරි ඔය දෙව්දත්ගේ කතාව පොඩ්ඩක් බලන්න. දෙව්දත් දැන් මොකද කරන්නේ කියලා මේ මොහොතේ දෙව්දත් පිච්චි මැරෙනවා. පිච්චි මැරෙනවා. දැන් ඔබ බලන්න කූඹි කොච්චර ඔබට පෑගිලා මැරෙනවද? ඔබ බලන්න ඔය කොච්චර සත්තු මැරෙනවද? ඔබ හිතන්න ඔබ කූඹියෙක් වෙලා ඉපදුන්නේ. ඔබට ඔක දැනෙන්නේ නැහැ. ඔය විඥානේ සකස් වෙනවා. ඔබේ ඔය විඥානේ එක් මොහොතකදී ඒ සිත එකක් නම් ඒ සිතේ සුනකයේගේ විඥානේ සකස් වෙනවා. ඇයි ඔබ බල්ලෙක් වගේ සමහර විට හපා කනවා මිනිස්සුන්ව. මේ මිනිස්සුන්ගේ ස්වභාවවල අපි දකිනවා මේව ස්වභාව තියෙනවා. නෑ කියන්න බෑ. සමහර වෙලාවට හාපෙටව වගේ. සමහර වෙලාවට නරි වගේ. සමහර වෙලාවට සර්පයෝ වගේ. සමහර වෙලාවට කොටි වගේ. මහා අසංකේය මේ සසරක මෙහෙම එනකොට හිතනවාද ওই විඥානවල ওই ස්වභාව නැහැ කියලා. ඔබේ විඥානය ඇතුලේ සියල්ලම තියෙනවා. අපි මේ ධර්මයේ තුල අපි දකිනවා මේ දේශනා තුල අපි දකිනවා ගොඩක් දේවල්. අපි දකිනවා දේශනාව අපි බලනකොට මේ අපි යන මේ ට්‍රැක් එක ඇතුලේ අපි මේ පොඩ්ඩක් බලනකොට අපිට පේනවා බුදුන් වහන්සේ පුදුම කතා ටික. පේනවා මේ ලෝකේ ඇත්තටම හැම කෙනෙම එක ස්වභාවවල මේ එක කතා වස්තු පෙන්නනවා. 550 ජාතකයේ බලන්න මොනවද එකතු කරලා තියෙන්නේ කියලා පුදුම හිතෙනවා මේ මොනවද මේ කියන්නේ කියලා.
මේවා මිනිස්සුන්ට වෙනවද කියලා. ඒ දැන් මේවෙන් තමයි අත්තර මිනිස්සුම පොඩ්ඩක් සංස්කෘතිය තුල හදලා තියෙන්නේ. ඒක ආවිල ට්‍රැඩිෂනල් එකක්. නමුත් මේ නිවන කියන්නේ ඒකනේ. ඔය එක කිසිම දෙයක් අදාළ නැහැ නිවන කතා කරනකොට. නිවන කතා කරනකොට ඒක වෙනම පාත් එකක්. ඒ තුල එක සිතක් අරගෙන ඒ සිතෙන් මිදෙන හැටි කතා කරස් විඥානයේ සකස් වෙන හැටි කතා කරන්නේ. මේ විඥාන ශක්තිය උපදින්නේ කොහොමද කියන ඒකයි අධ්‍යාත්ම බහිද්දා කියලා මෙත මේ කොන් දෙක පෙන්නන්නේ. මේ බාහිර තියනවා කියලා ගත්තට බාහිර දෙයක් නැහැ. නමුත් මේකේ සිතේමයි අපි ජීවත් වෙන හිතත් එක්ක. අපි ජීවත් වෙනවා කියන වචනය කියන්නේ හිතට. අපි ජීවිතේ පණවන්නේ හිතින් මනෝපුබ්බංගම. මේ අපි මරණය කතා කරන්නේ හිතින් අපි මැරෙනවා කියලා හිතාගෙන දුක් විඳිනවා. නමුත් මේ හැම ෂණේම ඒක තියෙනවානේ. හැම ෂණේම අපි මැරෙනවානේ. ෂණයක් පාසා මේ සිත ඉපදිලා නැතුණා කියන්නේ ඇත්තට මැරුණා. දැන් අපිට සංස්කෘතියෙන් පෙන්නනවා නෑ ඔබ ඉපදුනේ අදා දැන් අතනදී ශරීරය පොළොවට පස්සේ දැන් පෙන්නලා කියන ඔන්න මරණය කියලා. නෑ. දාර් පරමාර්ථ සත්‍ය ඒක නෙමෙයි පරමාර්ථ සත්‍ය ෂණේ හට ගන්න තැනම මරණය තියෙන්නේ. සිත ගැන විතරයි කතාව සිත හට ගන්න තැන මරණය. සිතේ මුළු ලෝකෙම දැන් ඔබ මෙහෙම බලන්න. දැන් ඔබ බලන්න මේ කතාව හරි පුදුමයි ඔබට මේ ෂණේ දැන් ඔබ මොකක්ද ඔබගේ සිතේ සකස් වෙන්නේ? ඕක තමයි මුළු ලෝකෙම. ඊගව ෂණේ මොකක්ද සකස් වෙන්නේ? ඒක තමයි මුළු ලෝකෙම. ලෝකේ එක්ෂණිකව හටගෙන නිරුද්ධ වෙනවා. පවතින ලෝකයක් නැහැ. මේ ධර්මයේ හරියට දැක්කොත් සත්‍ය ඥානෙ හරියට අවබෝධ කරගත්තොත් ඔහුට පවතින ලෝකයක් නැහැ. ඒකයි බුදුන් වහන්සේ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපබවං කියලා පෙන්නන්නේ. මේ මෙලොවක් නැත පරලොවක් නැත ඉමක් නැත මේ ඔක්කොම පෙන්නන්නේ ඒමක් නැත යාමක් නැත. ඔය ප්‍රථම නිබ්බාන සූත්‍රය පොඩ්ඩක් බලන්න. ප්‍රථම නිබ්බාන සූත්‍රය ඔබ බැලුවොත් ඔබට ඒ ප්‍රථම නිබ්බාන සූත්‍රය තුල දකින්න ලැබෙන්නේ මොනවද? ඒ ප්‍රථම නිබ්බාන සූත්‍රය තුල කතා කරන්නේ න පඨවි න තේජෝ න වායෝ න ආකාශ මේ මුකුත් නැහැ කියලානේ කියන්නේ. අත්ති භික්ඛවේ තදායතන. අති භික්ඛවේ තදායතන. යත්ත නේව පඨවි න ආපෝ න වායෝ න තේජෝ න ආකාසඤ්ඤායතන න විඥානං ආයතන න ආකිඤ්ඤායතන න නසන්නනා සංඥායතන නායන් ලෝකෝ න පරලෝකෝ න උබෝ චන්දිම සූර්යෝ తත්‍ර පාහම් භික්ඛවේ න අගතින් වදාමි න ගති න තිති න චුති න උපපත්ති උප්පත්ති න අපපතිත්තං න අපවත්තං න අනාරම්මන මේ වේතං ඒසේව නේතා දුක්ඛසාති මේ දුකින් මිදෙන මඟ සිතින් මිදෙන මඟයි අති භික්ඛවේ සදායතන මේ කියන්නේ මොකක්ද යත්ත නේව පඨවි ආපෝ තේජෝ වායෝ කියලා එහෙම දෙයක් නැහැ. ඒ මේ ක්ෂණික හටගත්ත සිත ඒ ක්ෂණික නැති වුණා නම් ඒ ක්ෂණේ එතනින් ඉවර නම් ඔන්න බලන්න ඒ ක්ෂණේ අවබෝධ කරගන්න ඒ ක්ෂණේ යාට හරයක් නැහැනේ. ඒ ක්ෂණේට එයා ඇලෙන්නේ නැහැනේ. සබ්බේ ධම්මනාලං අබිනිවේසනේ. ඒ ක්ෂණේ තුල එයාට මේ දැන් මේ මොහොතේ ඔබට ශබ්ද සිතක් දාවේ දැන් ඔබට එන ඒ අරමුණේ සිත කියන්නේ මනෝද්වාරයෙන් ආවොත් දැන් සිතුවිල්ලක්. මනෝද්වාරයෙන් ආව සිතුවිල්ල. එහෙම නැත්නම් මේක රූපයක්. එහෙම නැත්නම් ශබ්දයක්. එහෙම නැත්නම් රසක්. නැත්නම් ගඳක්. එහෙම නැත්නම් පහසක්. කයෙන් ආවොත් එහෙමනේ. ඒකනේ පඨවි ආපෝ තේජෝ වායෝ එහෙම ගනි සුද්දාෂ්ටකය කියලා කියන්නේ. දැන් ඔන්න බලන්න. දැන් මේ කියන කතාවේ ওই විඥානායතනයක් නැහැ. ආකින්ඥායතනයක් නැහැ. නසන්න මේ දැන් මේකෙන් මිදුණු කෙනාටයි මේ නැති වෙන්නේ. මේක ප්‍රථම නිබ්බාන සූත්‍රය කියන්නේ ඒකනේ. මේ සිතින් මිදුණු කෙනානේ නිබ්බාණයට එන්නේ. ඒ කෙනාට මොකද වෙන්නේ කියලා මේ කියන්නේ. ඒ කෙනාට නායන් ලෝක මෙලවක් නැති වෙනවා. ඇයි? මේ ෂණේ තමයි ලෝකේ හටගන්නේ. ඒ ෂණේ නැති වෙනකොට මෙලවක් නැති වෙනවා. නායන් ලෝකෝ. න පරලෝක නැති වෙනවා. ඇයි මේ ෂණේ විතරයි තියෙන්නේ. ෂණේ හටගෙන නිරුද්ධ වුණා කියන්නේ සිත එතන ඉවරයි. එතකොට ඒ සිත එතන ඉවරුදු වුණා කියන්නේ එයා ඒක අවබෝධ කළා. කියන්නේ එයා නිවන් දැක කියන්නේ එයා හැම ෂණේම පෙරමතකයෙන් එන්නේ පුරාණ බිදං. ඒ කියන්නේ මේ මොහොතේ ඔබ ඉන්න ඉරියව්ව නෙමෙයි ඔබ වෙනින් එක එක ලෝකවල ඉන්නවා. ඒ ලෝකවල හිටියට ඒක බොරුවක්. ඒක මායාවක්. මොහොතට අවදි වෙන කෙනාට සිතුවිල්ලක් නැති වෙනවා. සිතුවිලි මුකුත් නැති වෙනවා. සිතුවිල්ල වල තමයි සේරම. සිතුවිල්ල වල අතන තියෙනවා, මෙතන තියෙනවා, අරයා ඉන්නවා, මෙයා ඉන්නවා, අන්ත දෙකක් තියෙනවා. එතන ඒක තියෙනවා නම් මෙතන මම ඉන්නවා. ඒ සිතුවිලි වල අන්ත දෙකක් තියෙනවා. දැන් අන්ත වලින් මිදුණු තැන මජ්ජේ ඥානං කියන එකනේ මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ. එතකොට සිතුවිල්ල එන්නේ නැහැ. එතකොට මොහොත විතරයි. මේ මොහොත තුල කාලයක් නැහැ. කාලය තියෙන්නේ හිතේ.
අකාලිකෝ කියන්නේ ඒකයි. මේ ධහම අකාලිකයි. කාලයකට අයිති නැහැ. එතකොට මෙලොවක් නැහැ, පරලොවක් නැහැ, මුකුත් හම්බ වෙන්නේ නැහැ. එතකොට ওই දිව්‍ය ලෝක, අපාය, නිර, අරවා මේ ඔක්කොම බොරු වෙනවා. ඔක්කොම සිතුවිල්ල මේ සෙදනේ ඇතුළේ කතා කරන්නේ. මේක පුදුම ස්වභාවයක් තියෙනවා ලෝකෝත්තර භූමියේ ලෞකික. ඒකයි මේ අපි කතා කරන ශුන්‍යතාවය තුළ මේ ශුන්‍යතාවය තුළ කතා කරනවා සේරමයිති වෙන්නේ ලෝකෝත්තර භූමියට. මේ තුල සිතින් මිදුණු තැනක්. ඒ කියන්නේ අනාගාමී භූමියේ මේ කතා කරන්නේ නැවත උප්පත්තියක් නෑ මේ කරන කෙනාට. මේ කතා කරන මේ මට්ටම මේ ප්‍රත්‍යක්ෂතාවයේ මෙහෙම කතා කරන්න මෙහෙම කියන්නේ ඉදිරිපත් කරන්න තව කෙනෙක්ට තේරුම් ගන්න එහෙම ඒ කෙනාට උප්පත්තියක් ලැබෙන්නේ නැහැ ඇයි ඒ කෙනා ආයි උපදින්නේ නැහැ කොහෙවත් ඇයි ඒ කෙනා එක්ෂණික සිත විතරයි ඒ කෙනාගේ ලෝකේ තියෙන්නේ. ඒ කෙනාට නෑ මැරෙන දවසක්. ඒ කෙනා මේ සිත මේෂණේ නැති වෙන තැනයි මරණය දකින්නේ. ඒ සිතින් මරණයක් දකින්නේ. සිතේ ඇත වෙන නැති වෙන එකක් දකින්නේ. සදාතනිකයි. ඒ කෙනා මැරෙන්නේ නැහැ ඇත්තම කතාව. ඇයි? ඒ ෂණික සිතේ සිතක් නැහැ. ඇයි? මොහොත තුල සිතක් නැහැ. එතකොට මොකද වෙන්නේ? සදා අමරණීයයි. ඔය සුද්ධ වෙනවා. අසුද්ධ වෙන්නේ සිත. සිත සුද්ධ වෙනකොට ප්‍රභවයට එනවා. ප්‍රභවය කියන්නේ මූලේ. සිත හට ගන්න හැටි දැකලා මූලයට ගිහිල්ලා ප්‍රභාස්වරන් සිත්තන් වලට එනකොට සුද්ධාත්මයට එනවා. ඔය එකම කතාවක් කියන්නේ. ඒ කෙනාට හම්බ වෙන සබහාදහම් විතරයි. ස්වභාවයක් විතරයි. මුකුත් නැහැ වෙන. ගහ වගේ. ගහට මුකුත් නැහැ. ඔබට මුකුත් නැහැ. ඇයි? මේක දකින්නකොට ඔබට සිතක් නැති වෙනවා. සිතේ මිදෙන මේක ගොඩක් ගැඹුරින් තව යහට ගන්න ඕනිකමක් තියෙනවා. මේක දකින්න කෝණයෙන් ගොඩක් වෙනස්. මේක ප්‍රත්‍යක්ෂ ඥානකින් ගන්න ඕනි. ඉතින් ඒ කෙනාට තමයි ඒ නිවන් දැකපු කෙනාගේ සිතේ තමයි මේ ස්වභාව සඳහිරු කියලා දෙයක්වත් නැහැ. න උබෝ චන්දිම සූර්යෝ. తත්‍ර පාහම් භික්කවේ මහණෙනි. මේ ඒමක් නැහැ. යාමක් නැහැ. න අගතින් වදාමි. ඒමකුත් නැහැ. න ගතින් න තිතින් සිටීමකුත් නැහැ. න චුතින් ඉපදීමක් නැහැ. චුත වීමක් නැහැ. න උප්පත්තින් ඉපදීමක් නැහැ. න අපපතිත්තම් ප්‍රතිෂ්ඨාවක් නැහැ. පවතින්නේ නැහැ. න අපවත්තම් පැවැත්මක් නැහැ. න අනාරම්මන අරමුණක් නැහැ. මේ නිවන් ගිය කෙනාගේ රහතන් වහන්සේගේ සිතේ ස්වභාවය මේකයි. මේ වේතං ඒ බඳු තත්වයක් ඇත මහණෙනි. ඒසේවනේතා මෙයයි මහණෙනි දුක්ඛස්සාති දුකින් මිදෙනු මග. මේ පරමාර්ථ සත්‍යයක්. මේක Hindu දහම තුලත් අපි දකිනවා ක්‍රිස්තියානි දහම තුලත් මූලයේ තුල තියෙනවා. ඒ ස්වභාවදහම තමයි දේව කියන්නේ. ඔය දෙවියන් ලෝකෙම ඇව්වයි කියලා මිනිස්සු හිතන් ඉන්නවා දෙවියෝ කියලා කෙනෙක් ඉන්නවා යා ලෝකෙම ඇව්වා කියලා. නමුත් ඒක නෙමෙයි ඇත්ත කතාව. දේව කියන්නේ සබාදාමෙන් තමයි ලෝකෙම ඇවෙන්නේ. ඒ සබාදාම ගැනයි කතා කරන්නේ. නමුත් ඒක වුණවත් දන්නේ නැහැ. ඔව් මූලේ දන්නේ නැහැ. ඔව් යනවා ප්ලේන් එක නැගලා ප්ලේන් එක හැදපු හැටි දන්නේ නැහැ. ප්ලේන් එක කඩා වැටෙනකන් ඔවුන් දන්නේ නැහැ. මේ වගේ මේක බොරු කරලා යන්න පුළුවන් ගමනක් නෙමෙයි. මේ අපේ ජීවිතේ කතාව. මේ අපේ මේ දුකේ කතාව. මේ අවබෝධ වෙන කෙනාට බෙල්ල කපන්න කියන ළඟට ඇවිල්ලා hina වෙලා බෙල්ල දික් කරතේ. ජේසුස් වහන්සේට අර ඇන ගහනකොට වගේ ඒ කිසිදු දුකක් නැතුව හිටතේ. මිනිසුන්ට මේකේ දුකක් නැහැ. මේක අවබෝධ වුණු කෙනාට දුකක් තියෙන්නේ මේ ෂණේමයි. ඒ ෂණේ ඊගවෂනේ මේ ෂණේත් බොරුවක් නම් දුකකුත් නැහැ. මේක අවබෝධ කරගන්න ඕනි. මේක භාවනාව තුළ සමතේ වඩනකොට ඔය චිත්තානුපස්සනාව වඩනකොට වේදනානුපස්සනාව වඩනකොට වේදනාව මිදෙන තැන තමයි ඔය දුක මිදෙන තැන ඇත්තටම අපි දැක්කේ. අපි දැක්කේ බුදුන් වහන්සේ තුන් භූමිය පනවනවානේ ලෝකවිදු වෙනකොට කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය කියලා මේ හිත ඇතුලේ. එතනමනේ 31 ලෝක ධාතුව පනවන්නේ. එතකොට ලෝක 31ම තියෙන හිත ඇතුලේ. එතනින්ම ඇත්තටම කියනවා නම් බුදුන් වහන්සේ මේ උපමාව හරියටම හරි අර අඹ ගහ ගැන කියන උපමාව. මහණෙනි මේ අඹ ගහේ කොළ 5000ක් තියෙනවා. මහණෙනි ඒ වුණාට ඔබ මේ අඹ ගහේ කොළ ගැන දැනගන්න ඕන නම් ඔබ එක කොළයක් අතට ගන්න. ඔය එක කොළේ බලන්න හොඳට නාරටි ටික තියෙන හැටි. දැන් ඔබ කොළ 5000ක් බැලුවා වගේ නෙමෙයිද? දැන් බුදුන් වහන්සේ කියනවා මහණෙනි මුළු විශ්වයම බැලුවා වගේ ඔබ මෙතනින් එක් චුට්ටි එක ධාතුවයි බලන්න. මේ මොහොත විතරයි. මේ මොහොත මුළු විශ්වයම බලනවා. මේ ෂනේ බුද්ධ ක්ෂණය කියලා කියන්නේ.
ඒ කියන්නේ මේ සිත ඉපද නිරුද්ධ වෙන ඊගාව සිත ඉපද නිරුද්ධ වෙන හැම සිතම මැද්දේ හිස්තනක් තියෙනවා. ඒ මොහොත චිත්තේ හැදෙන හැටි පේන චිත්ත ශක්තිය හැදෙන හැටි පේන මේක අපි කලින් විග්‍රහ කරා අනිත්‍ය කොටසේදී මේ ශක්ති ස්වභාව ගැන ගොඩාක් කතා කරා මේ විශ්ව ශක්තිය ගැන කතා කරා ඒ වගේම පෘථුවිෂ ධාතු ස්වභාව ඒ වගේම සබහාධාම ශක්ති ස්වභාව ඒවත් එක්ක විඥාන ධාතු සිත කියන එක හැදෙන හැටි කතා කරා මේ සියල්ලම එකට එකක් සම්බන්ධයි මේ කතා සියල්ලගෙම අපි ඉදිරිපත් කරලා තියෙන්නේ වාචිකව ගත්තත් මේ වචන වලට පෙරලලා තියෙන්නේ. නමුත් මේ පරමාර්ථයේ වචන වලට පෙරළුවේ. නමුත් වචන වලට මේක පෙරලන්න බෑ ඇත්ත. ඒකට හේතුව වචන අන්තවල තියෙනවා. නමුත් මේ කියන දේ අන්තවල නැහැ. ඒක නිසා මේක භාෂාවකට ගන්න බෑ. ඒක නිසා උපමාමයි කතා කරන්නේ. බුදුන් වහන්සේ තනි කරම උපමාම තමයි පෙන්නන්නේ. ඒක අඹගහරම් පෙන්නන්නේ. මුළු විශ්වයේ අසංකේය කල්ප ඔය කියන මේ බුදුන් වහන්සේ පැහැදිලි කරනවානේ මේ ලෝක ධාතුව දසදහසක් සක්වල ගැන මහා විශාල ලෝක ගොඩාක් නම් බුදුන් වහන්සේ එහෙම කතා කරලා කියන්නේ අන්තිමටම චිත්තේන නියති ලෝකේ ඔබ කරන්න ඕනේ මෙච්චරයි ඔබේ සිතේ හැදෙන ලෝකෙන් තමයි මුළු ලෝකෙම හැදෙන්නේ ඒ එළිය බාහිර දකින්න ඕන නම් හිත දකින්න කියනවා ඇත්තටම ඒකනේ වෙන්නේ ඔබ එළියේ තියෙන දෙයක් ගැනනේ හැමතිස්සෙම කතා කරන්නේ. ඔබේ සිතේ තනිකර ප්‍රතිබිම්බේ බාහිර සබදාමනේ. ඉතින් ඔබේ හිත හැදෙන ඇතුලේ මිදෙනවා කියන්නේ මුළු ලෝකෙම මිදෙනවා. හැබැයි ඇත්තටම භෞතිකව බැලුවත් ඔබ භෞතිකත් මිදෙනවා. ඔය ශක්තිය ජෙනරේට් වෙනවා. අපිට මේක හොඳින්ම මේ ගැන කතා කරන්න හැකියාව තියෙනවා. අද කාලේ ගෙවිලා ඉවරයි. නමුත් අපිට මේ ගැන කතා කරන්න ප්‍රත්‍යක්ෂතාවයෙන් ඔබ යමක් ඔබට ගැටලු තියෙනම් අපිට ඒ විසඳලා දෙන්න පුළුවන්. අපිට පුළුවන් මේ විශ්වය තුළ ශක්ති සකස් වෙන රටාව පෙන්නන්න. අපිට පුළුවන් විඥාන ශක්තියට මොකද වෙන්නේ කියලා පෙන්නන්න. අපිට පුළුවන් ඔය කතාව විසඳන්න. අපිට පුළුවන් ඔය බුදුන් වහන්සේ ඇයි කිව්වේ බුම්මාට දෙවිවරු, ඇයි කිව්වේ උක්ෂ දේවතාවෝ, ඇයි වස්සවලාක දේවෝ කිව්වේ, ඇයි මෙහෙම කිව්වේ කියලා පෙන්නන්න. මේ හැමතැනම ශක්ති සකස් වෙනවා. ඔබ මරනකොට ඔබට ඔබගේ ශක්තිය අවසානයේ නෙමෙයි. ඔබ සබහාදහමේ ෆ්‍රීකවන්ස් එකක් විතරයි. ඔබ කරන්නේ channel එක අල්ලන එක විතරයි. ඔබ දැන් මෙතන සිරස අල්ලයිද? ඔබ යාපනයේ සිරස අල්ලයිද? ඔබ නුවරඑළියේදී සිරස අල්ලයිද? ඔබ ඇමරිකාවට ගිහින් සිරස අල්ලයිද? මුළු ලෝකේ කොහේ ගියත් ඔබ යමක් ෆ්‍රීකවන්ස් කරොත් මොකද්ද වෙන්නේ? ඔබ හිතනවා මම මෙතන ඉන්නවා කියලා නෑ ඔබ සබහාදහමේ ශක්ති ස්වභාවයකට ලින්ක් වෙලා ඉන්නවා. ඒකයි මේ කේන්දර හිටන් හදන්නේ. ඒකයි අනාගතයේ ඔබට වෙන එක කලින් කියන්න පුළුවන් වෙන්නේ. ඔබ සබහාදහමේ ඉත්තෙක් විතරයි. ඒක මේ ශරීර ධාතුවට අයිති නෑ. ශක්ති ස්වභාවයේ කතාවක්. මේක හරි අතිසියුම් අති භයානක කතාවක්. මේකේ බුදුන් වහන්සේ මරණින් මත්තේ දිගින් දිගට යන විඥානයක් ගැන කතා කරනවා ඔය 550 ජාතකයේ වගේ ඔය එක එක කතා බුදුන් වහන්සේ නිතරම ඉදිරිපත් කරන පෘථග්ජනයින්ට ඒතර පෘථග්ජන භූමිය කියනවා ලෝකෝත්තර භූමියට සියල්ල බොරු වෙනවා බුදුන් වහන්සේම දේශනා කරනවා නමුත් එක්තරා මේ භික්ෂුවක් ඒ කියන්නේ සාත භික්ෂුව කේවට්ට පුත්‍ර සාත භික්ෂුව මේ සාත භික්ෂුවට තමයි කේවට්ට සූත්‍රය දේශනා කරන්නේ. සාත භික්ෂුව කියනවා මරණින් මත්තේ මෙහෙම යන විඥානයක් ගැන. බුදුන් වහන්සේ අහනවා මහණෙනි මම එහෙම කතාවක් කියලා තියනවාද කියලා. එහෙම කතාවක් නැහැ. දැන් ඔබ මේ කියපු අපි දන්නවා දේ ඒ විදිහට ගන්නවා. අපි කියනවා එහෙම දෙයක් නැහැ. බුදුන් වහන්සේ කියපු දේමයි එහෙම විඥානයක් මන්නින් මතු එහෙම යන එකක් කොහොමත් මෙහෙම තියෙනකොටවත් නැහැ. මෙහෙම තියෙනකොටවත් එහෙම යන විඥානයක් නැහැ. අපි ඒකයි කිව්වේ මේ ෂනේ මුළු ලෝකෙම මේ විඥානේ. ඊගාව ෂනේ මුළු ලෝකෙම ඒ විඥානේ. ඒ විඥානේ මේ විඥානේ සම්බන්ධයක් නැහැ. මේ කාරි පුදුම කතාවක්. එතකොට මොකද්ද මේ වෙන්නේ? ජෙනරේට් වෙනවා. ඕක වෙනින් කතාවක්. මේවා ඔක්කොම එකට එකතු කළ මේක කිව්වට ආන් හිටියට තේරෙන්නේ නැහැ. මේක ඔබට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනි. ඒතකොට මුළු ලෝකෙම ක්ෂණිකව හටගෙන මැරෙනවා. කෝටි 800ක් මේ ලෝකේ ඉන්නවනම් දැන්ට ඉන්න මිනිස්සු ගාන කෝටි 850ක් 800ක් කියනවනේ. කෝටි 800ම
විඥාන කෝටි 800ක් මේ ෂණයෙන් ඇති වෙලා නැති වෙනවා. මේක හොඳට තේරෙනවා. ඔය භෞතිකය ගැන කවුරු හරි අල්ලගෙන කතා කරනවනේ දැන් ඔක්කොම ඉන්නේ භෞතිකයනේ. එහෙමනම් මම උදාහරණයක් බුදුන් වහන්සේම දේශනා කරනවා. සත්ත්ව සූර්යෝග්ගම සූත්‍රය. මුළු ලෝකෙම තියෙනවා ගිනි කූරක් ගහලා මෙහෙම කරනකොට නැති කරතයි. ඔබගේ ඔය ඉන්න ගෙවල් දොරවල් විතරක් නෙමෙයි පොළව පස් ඒවා මේවා සේරම සූර්ය හතක් තරම් බුදුන් වහන්සේම දේශනා කරනවා. සප්ත සූර්ය හත් ගුණයක තරම් රස්නේ විශාල මුළු පෘථිවිම අළු වෙලා යනවා. එක්ෂණිකව ගිය තැනක් හොයාගන්න බෑ. නැත්තර නැති වෙලා යන අවකාශය විතරයි. දැන් කෝ ඔය භෞතිකේ. දැන් මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? ශක්තිය විතරයි. මොකක්ද ඔය ශක්තිය? ඒක තමයි රහස. එක්ෂණිකව හටගෙන නිරුද්ධ වෙන්නේ. ටර්බයින් වෙනවා. ටර්බයින් වෙන එකට තමයි බුදුන් වහන්සේ මේ ලෝකයේ එකම ශාස්ත්‍රීය උදාහරණ පෙන්නන්නේ අන්තෝ ජටා බහි ජටා. අජ්ජත් බහිජ්ජාව. ඔන්න ශාස්ත්‍රය. යෝ භන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්ප තම්බ්‍රූහි මහා පුරුෂෝ සේද සිම්බනි මජ්ජක. මහා පුරුෂය ඔහුයි මහා පුරුෂයා කවුද? මේ කොන් දෙක ගැට ගහන හැටි දැනගන්න කෙනා. සිම්බනි කියන්නේ ගැට ගහනවා. යෝ භන්තේ කියන්නේ උබ අන්ත දෙක. මජ්ජේ කියන්නේ මේ දෙක එකට ගැට ගැහෙන මැද. මේකයි රහස. නිවන් අවබෝධ කරගන්න මේ ඥානය ඕනි. මේ අභිඥාව ඔබට තියෙන්න ඕනි. ඔබට ආත්මයක් පුජ්‍යලයක් හම්බ වෙන්නේ නැහැ. ශක්ති ස්වභාවයක නැතිවීමක් පේනවා. ඔය ආත්ම පුජ්‍යල ඔක්කොම වල සිතුවිලි. බොරුවක්. එහෙම දෙයක් ලෝකේ නැහැ. හැබැයි ඔය ඉතින් ඉන්න දේ නෙමෙයි අපි කියන්නේ කියලා. අපි නැවත නැවතත් කියනවා. ඇයි ඔබට මේක තේරෙන්නේ නැහැ. මේකේ තරම් සියුම් කෝණයක් තියෙනවා මේකේ. ඒක නිසා බුදුන් වහන්සේ කියනවා මහණෙනි උදෑසන හිමිදිරි පාන්දර තනාග පිනිබිඳක දේ දුන්නත් දකින්න ඔබ උත්සාහ කරයි නම් එකම එක සියුම් කෝණයකට විතරයි දේ දුන්න අහුවෙන්නේ කියනවා. අන්න ඒ වගේ මේ ඥානේ එක්තරා එකම එක කෝණයකට විතරයි අහුවෙන්නේ. මේක අල්ලන එක ලේසි නෑ. මහණෙනි අස්ව ලෝමක් සියක් කඩකඩ පලන්න දුනු ආයෙක් විදීද ඒක මම විශ්වාස කරනවා මහණෙනි. හැබැයි මේක අල්ලන්න බෑ කියන. බුදුන් වහන්සේගේ උපමා විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ ලෝකයේ නොවන දේවල් කියනවා බුදුන් වහන්සේ ඒතත් විශ්වාස කරනවා. ඒත් මේක වෙන්නේ නැහැ කියනවා අවබෝධ වෙන එක. ඒක නිසා බුදුන් වහන්සේ කියනවා මහණෙනි මහ පොළොවේ පස්ද වැඩි මේ නියපොත්තේ තියෙන පස්ද වැඩි. මහ පොළොවේ පස් වගේ මිනිසුන්ට මේක තේරෙන්නේ නැහැ කියනවා. මේ නියපොත්තේ තියෙන පස් වගේ බොහොම සුළු පිරිසක් මේක අවබෝධ කරනවා කියලා. දැන් ඔබ බලන්න මේ උපමා මොනවද කියලා. මේ උපමා වලින්ම බුදුන් වහන්සේ මේවා කතා කරනවා. මේකේ ලොකු ගැඹුරක් තියෙනවා. මේ මහා ගැඹුර දවසක මේක ඇහෙනවා නම් යමෙකුට මේ ලෝක ධාතුව තුළ ඔබගේ විඥාන ධාතුව තුළ තියෙන ශක්ති ස්වභාව ෆ්‍රීකවන්ස් වෙනවා ලින්ක් වෙනවා ඔබට මේ ධහම අවබෝධ කරගත හැකියි. වෙන කිසියෙකුට මේ ධහම ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ සුළු පිරිසකටයි. ඒ ඇහෙන අය මේ සසර කුමක්කෝ හේතුවක් තියෙනවා. සත්තුන්ට මේක තේරෙන්නේ නැහැ. මිනිස්සු වෙලා ඉපදුනත් අහන්න පින නැහැ. මේක සකස් වෙන්න විශාල හේතු තියෙනවා. ඒකට බුද්ධෝත්පාද කාලයක් සත්‍ය පරමාර්ථය එළියට ඇවිල්ලා ඒක කියන කෙනෙක් මුවින් පිට වෙීම ඒක පුදුම කලාතුරකින් වෙන්නේ. ඉතින් අපිට මීට වැඩිය අපි උත්සාහ කරන්නේ අද කාලේ ගත කරන්න. මේ ලෝකයේ ඉන්න සියලුම බුදුන් වහන්සේ පනවන්නේ මිනිස්සු ගැන නෙමෙයි. සියලු සත්වයෝ කූඹියෝ ඇයට පේන්නේ නැති විඥානේ සකස් වෙනවා කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. මේ හැමතැනම ශක්ති ස්වභාව තියෙනවා. ඔබගේ ශක්තිය ටර්න් වෙන්න වැඩි වෙලා යන්නේ.
ඉතින් මේ ලෝකයේ සියලු සත්වයෝ නියෝනිම්ම සැනසීම ලබත්වා කියලායි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. මේක මිනිස්සුන්ට විතරක් කියන එකක් නෙමෙයි. මේ සත්තු කියලා දෙයක් නැහැ. මිනිස්සු කියලා දෙයක් නැහැ. තියෙන්නේ එකම ස්වභාවයයි. ඒ සබහා දහමයි. මේ සබහා දහමෙන් න්‍යායකට මේ කටයුතු සිද්ධ වෙනවා. දවසක ඔබට ඒක අවබෝධ වෙවි. ඒ තාක් ඔබ මේ සසර මේ ඕගයට අහු වෙලා මේ දියසුලියේ කැරකි කොහේ හරි පාවෙලා යයි. අපිට වෙන කියන්න උපමා නැහැ. ඒ ඔය උපමාව තමයි ඕගතරණ සූත්‍රයේ බුදුන් වහන්සේ විශේෂයෙන් මේක පෙන්වන තැනක්. සසර දියසුලියකට උපමා කරනවා. ඒ වගේම පුදුන් මිනිස්යාගේ උපමාව තියෙන්නේ ආත්මීය සිතුවිල්ලක. නමුත් මේ සසර කියන්නේ පුදුන් මිනිස්යාට මෙරි මෙරි උපදින ආත්මයක්. නමුත් මේ ධර්මය අවබෝධ කරපු කෙනාට එක්ෂණික සිත් ඉපදි නැති වෙන සිත් පරම්පරාවක් විතරයි. මේක අතිශය සියුම් කාරණයක්. ආත්මීය සිතකට පුළුවන්ද ඒ සිත ආත්මීය ස්වභාවයෙන් මුදවන්න. සිත කැමතිද සිත මැරෙනවට? සිතට පුළුවන්ද සිතින් මිදෙන්න? ඔබගේ අභියෝගේ කුමක්ද? ඔබ හඳුනගන්න. සිත නම් මායя ඔබ කාත් එක්කද සටන් කරන්නේ? ඔබගේ සිත සමගයි. මෙහි වෙන මාරෙක් නැහැ. සිතමයි මාරය. මරණයටයි මාරය කියන නම හැදෙන්නේ. මැරෙනවා කියලා හිතන්නේ ඔය හිතමයි. එහෙනම් මරණය ජය ගන්නවා කියන්නේ සිත ජය ගන්නවා කියන එකයි. සිත තියෙනවා කියන්නේ මරණය තියෙනවා. සිත නැති වුණු දාට